ආයිබෝවන් දුවේ පුතේ 2021 වර්ෂයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ 2021 වර්ෂයේ ජෛව පද්ධති තාක්ෂණ වේද ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මුලින්ම. එක ප්‍රශ්නයේ A කොටස ස්වයංක්‍රීය කාල්ගුණි මධ්‍යස්ථානයක දල සටහනක් පහත දැක්වේ. ප්‍රශ්න අංක 1 සහ 2ට පිළිතුරු දීමට මෙම සටහන යොදා ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ රූප සටහන දක්වලා තියෙන ඔයගොල්ලන්ගේ පේපර් එකේ. එතකොට ඒකේ ලකුණු කරලා තියෙනවා මෙන්න මේ උපකරණය P අකුරෙනුත් මේ උපකරණය Q අකුරෙනුත් නම් කරලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මුල් කොටසේදී P හා Q උපකරණ දෙක නම් කරන්න කොටස් දෙක නම් කරන්න කියලා. ඉතින් පුතේ ඔයාලා දන්නවා 2000 ඔයගලගේ මේ සටහන සමග ඒ කියන්නේ ඔයාලට පාඩම උගන්වනකොට මේ රූප සටහන නම් කරපු රූප සටහන අපි ඔයගලන්ට මේ රූප සටහනම දෙනවා. මේක ගුරුවත් පොතේ තියෙන රූප සටහනමයි. එතකොට අපෙන් අහන්නේ මේ Q සහ P සහ Q හඳුන්වන්න කියලා. ඉතින් මේ P කියන්නේ මොකද්ද? අපි දැකපු ගොඩක් වෙලාවට දැකපු ගමන් අපිට මතක් වෙනවා මේ සුලන් දිශා දර්ශකය සහ අනිලමානය. හරි. හැබැයි ස්වයංක්‍රීය කාල්ගුණික මධ්‍යස්ථානවල සුලන් දිශා දර්ශකයවත් අනිලමානයවත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඒ වෙනුවට තියෙන්නේ සුළඟේ දිශාව සහ සුළඟේ වේගය මැනීම සඳහා සංවේදක. එහෙනම් මේක නම් කරන්න ඕන ඔයාලා කොහොමද? සුළඟේ වේගය සහ සුළඟේ දිශාව මැනීම සඳහා භාවිතා කරන සංවේදක කියලා. ඒක ඕගොල්ලන් නම් කරනකොට wind speed and direction sensor කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉංග්‍රීසියෙන් හඳුන්වනකොට. ඒ කියන්නේ මොකද්ද? සුළඟේ වේගය සහ දිශාව මැනීමේ සංවේදක කියලා තමයි අපි එහෙනම් P හඳුන්වන්න ඕනේ. ඊළඟට Q. Q කියන්නේ මොකද්ද? දැකපු ගමන් තේරෙන්න ඕනේ මේක මේ earth එක. එහෙම නැත්නම් මොකද්ද අපි කියන්නේ? අපේ කාල්ගුණික මධ්‍යස්ථානයේට අකුණු සැරයක් වැදුනොත් ඒකෙන් මේ කාල්ගුණික මධ්‍යස්ථානය ආරක්ෂා කරගන්න තියෙනවා අකුණු සන්නායකයක් සහ භූගත කොටසක්. එතකොට මෙන්න මේක තමයි අකුණු සන්නායකය. අකුණු සන්නායකය වෙන්නේ මේ උඩින් තියෙන දණ්ඩ. ඒකෙන් තමයි අකුණු ඇදලා ගන්නෙ. එතකොට ඒ ඇදලා ගන්න අකුණු ටික භූගත කරන වයරය හරහා ඇවිල්ලා මේ තියෙන්නේ grounding rod. එහෙම නැත්නම් භූගත කිරීමේ දණ්ඩ. භූගත කිරීමේ දණ්ඩ හරහා තමයි පොළොවට යන්නේ. භූගත කිරීමේ දණ්ඩ කියලා එක හඳුන්වලා තියෙනවනේ පුතේ. earth එක කියලා හරියන්නේ නැහැ. අකුණු සන්නායකය කියලා හරියන්නේ නැහැ. කම්බිය කියලා හරියන්නේ නැහැ. මේක භූගත කිරීමේ දණ්ඩක්. මේක තියෙන තඹ දණ්ඩක් තමයි පොළොවට මේ අකුණු සැරෙන අධි වෝල්ටීයතාවය පොළොවට යවන්න භාවිතා කරන්නේ. එහෙනම් මේ තියෙන්නේ සුළඟේ වේගය සහ දිශාව මයින සංවේදකය. මේ තියෙන්නේ භූගත කිරීමේ දණ්ඩ. හරිනේ. එතකොට මේ අනෙක් කොටස් ටිකත් මම චුට්ටක් හඳුන්වන්නම්. මේ තියෙන්නේ ආලෝක තීව්‍රතාවය මනින්න භාවිතා කරන සංවේදකය. එතකොට මේ තියෙන සෝලර් පැනල් එක. සෝලර් පැනල් එක කියන්නේ මොකද්ද? සූර්ය පැනලය අපිට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න භාවිතා කරන. ඊට පස්සේ මේක ඇන්ටනා එකක්. මේ දත්ත අපිට අවශ්‍ය තැන් වලට යවන්න භාවිතා කරන ඇන්ටනා එක තියෙනවනේ. මේ තියෙන data log එක, දත්ත ලගුර. ඊළඟට මේ තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මැනීමේ සංවේදකය. ඊළඟට මෙහෙම පැත්තකින් ඔයගලන්ට මේ හරිය රේන් ගේජ් එක වර්ෂාමානයේ තියෙනවා. එතකොට මේ ප්‍රධාන කොටස් ටික ඔයගලන් නම් කරලා තියෙන ප්‍රධාන කොටස් ටික ඔය ටික. ඉතින් ඒකෙදි ඔයාලගෙන් P හා Q ගැන තමයි අහලා තිබුණා. දෙවෙනි කොටසේදී අහනවා අපෙන් ස්වයංක්‍රීය කාලගුණි මධ්‍යස්ථානයකට Q කොටස තිබීමේ ආරමුණ සඳහන් කරන්න. මේක මොකටද? මේ අකුණු සැර වලින් එන අධි වෝල්ටීයතාවය භූගත කරන්න. එහෙම නැත්නම් අකුණු සැර වලින් අපේ ස්වයංක්‍රීය කාල්ගුණි මධ්‍යස්ථානය ආරක්ෂා කරගන්න තමයි මේ Q කියන උපකරණය. එහෙම නැත්නම් භූගත කිරීමේ දණ්ඩ තියෙන්නේ. එහෙනම් එතකොට ඒක හරි. අකුණු අනතුරු වලින් ස්වයංක්‍රීය කාල්ගුණි මධ්‍යස්ථානය ආරක්ෂා කිරීම කියලා ලියලා තිබුණා නම් ඒ පිළිතුර හරි. දෙවෙනි කොටස. පරිසර පද්ධති මනාව පවත්වා ගැනීම සඳහා පාංශු ගුණාංග වැදගත් වේ.
පළවෙනි කොටසෙන් අහනවා පරිසර පද්ධතිවල ඵලදායීතාව පවත්වා ගැනීමේදී වැදගත් වන පාංශු භෞතික ගුණාංග දෙකක් සඳහන් කරන්න. අපෙන් අහන්නේ පාංශු භෞතික ගුණාංග දෙකක්. හැබැයි මෙතන අහන්නේ පරිසර පද්ධතිවල ඵලදායීතාව පවත්වා ගැනීමේදී වැදගත් වන පාංශු ගුණාංග පහක්. එතෙන්දි පුතේ ඔයාලට ලියන්න තියෙන්නේ පසේ භෞතික ලක්ෂණ අපි 9ක් විතර කතා කරනවා. හැබැයි මේ හැම භෞතික ලක්ෂණයක්ම මෙතෙන්ට උත්තරේ වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් හිතට නේවලිය තිබුණා. ඒක හරියන්නේ නැහැ. මේකෙදි මොකක්ද දෙන්න ඕන පිළිතුරු? පාංශු වයනය හරි පාංශු ව්‍යුහය සවිවරතාව පාංශු තෙතමනිය ඝනත්වය පාංශු ඝනත්වය එතෙන්දී දෘශ්‍ය ඝනත්වය හෝ සත්‍ය ඝනත්වය කියලා කිව්ව භාගයයිනේ. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? පාංශු ඝනත්වය කියලා තියෙන්න ඕනේ. ඒක දෘශ්‍ය ඝනත්වයේ සත්‍ය ඝනත්වය කියලා කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම පාංශු ඝනත්වය කියලා ලියලා දෙන්න. මෙන්න මේ වගේ ප්‍රධාන සාධක. ප්‍රධානම පාංශු ගුණාංග ටිකයි. පාංශු උෂ්ණත්වයත් මෙතෙන්ට එනවා. පාංශු උෂ්ණත්වය. මෙන්න මේ හයින් මොනවා හරි දෙකක් කියලා තිබ්බනම් ඔයගලන්ට ලකුණු ලැබුණා. අපේ දරුවෝ වෙන වෙනම පාංශු දෘශ්‍ය ඝනත්වය පාංශු සත්‍ය ඝනත්වය කියලා ලියලා තිබ්බා. මේ දෙකම පිළිගත්තේ නැහැ. ඒක කරන්න එපා. මූලික පාංශු ගුණාංග අහන්නේ. ඒකට ප්‍රධාන ගුණාංග ටිකෙන් දෙකක් ලියන්න ඕන. අපිට ගුණාංග ගොඩක් තියෙනවනේ. පටලවා ගන්න නැතුව මේක ලියන්න ඕන. හරි. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා තවත් ලේසි ප්‍රශ්නයක්. මොකද්ද? ශාක වර්ධනය සඳහා පස වැදගත් වීමට හේතු දෙකක් සඳහන් කරන්න. අහන්නේ ශාක වර්ධනයේ පස වැදගත් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලා ලියන්න ඕන ශාකයේ පසේ වැදගත්කම. මොකද්ද ශාකයේ පසේ වැදගත්කම? ශාකයට පස මගින් පෝෂක ලබා දෙන. එහෙම නැත්නම් ශාකයට පෝෂක ලබා දීම. එහෙම නැත්නම් ශාකයේ පෝෂක ලබා ගැනීමට. නිකම්ම ශාක පෝෂක ජලය කියලා ලියුවොත් දෙන්නේ නැහැ. ඒක වැදගත්කමක් නෙවෙයිනේ. ශාකයට පස වැදගත් වෙන්නේ පෝෂක ලබා ගන්න. එහෙනම් ඔයාලා ලියන්න ඕන ශාකයට අවශ්‍ය පෝෂක ලබා ගැනීම සඳහා ශාකයට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ශාකයේ මූල පද්ධතිය වර්ධනය වෙලා ශාකයේ දරා සිටීම සඳහා ඔය වගේ පිළිතුරක්. එතන ක්‍රියාපදයක් තිබිය යුතුමයි. නිකම්ම වචන ලියලා හරියන්නේ නැහැ. ඒ හැම තැනකදීම ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට නොහිතා දන්න ප්‍රශ්න වලට උත්තර වැරදියට ලියන අවස්ථා හුඟක් අපි දැකලා තියෙනවා. එහෙනම් මේකේ සරලයි කතන්දරේ පාංශු භෞතික ලක්ෂණ දෙකක් මේ ලක්ෂණ හයෙන් දෙකක් ලියුවා. පස කොහොමද ශාක වලට වර්ධනයට වැදගත් වෙන්නේ කියලා කිව්වම ශාකයට අවශ්‍ය ජලය උරා ගැනීම සඳහා නැත්නම් ජලය සැපීම සඳහා පෝෂක සැපීම සඳහා ශාකයට දරා සිටීමට අවශ්‍ය මාධ්‍ය සැපීම සඳහා අන්න ඒ වගේ පැහැදිලි පිළිතුරක් තිබිය යුතුයි. ඊට පස්සේ අපි බලමු C කොටස. මේක බලන්න පුතේ මේ ප්‍රශ්නේ අපිට 2020 වර්ෂයේදී දකින්න ලැබුණු ප්‍රශ්නයක්. C ආහාර භෝග වලින් නිර්මිත භූමි අලංකරණය යනු ආහාර ශාක භූදර්ශනය තුල සැලසුම් අංග ලෙස භාවිතා කිරීම. හරිනේ. මොකද්ද මේ කියන්නේ? කාද්‍ය ගෙවතු වගාව කියලා කියන්නේ සරලව මොකද්ද කරන්නේ? ආහාර භෝග වලින් අපේ ගෙවත්ත අලංකාර කරනවා. ඒ කියන්නේ මල් ගස් එනකොට අපි හිටවන්නේ එළවලු ගස්. ඒකේ වටිනාකම මොකද්ද? අපිට වත්තේ සුන්දරත්වය වගේම අපේ ආර්ථිකයට මේකෙන් ලොකු ශක්තියක් ලැබෙනවනේ. හරි. අපෙන් අහනවා පළවෙනි කොටසෙන් ආහාර භෝග වලින් නිර්මිත භූමි අලංකරණයේ ප්‍රතිලාභ තුනක් සඳහන් කරන්න. ඔන්න අහන මේක මොකද්ද? ආහාර භෝග වලින් නිර්මිත භූමි අලංකරණයේ ප්‍රතිලාභ තුනක්. ඉතින් මේකේ ගොඩ දෙනෙක් මානසික සුවය, එහෙම නැත්නම් මොකද්ද සිතට සහනය, සැනසීම ඒ වගේ ඒවා ලියන්න එපා. ඕනෑම භූමි අලංකරණයකින් ඒවා ලැබෙනවා අපිට. අපි මල් ගහ කිටුවොත් අපිට සුවයක් සහනයක් අලංකාරයක් ලැබෙනවා. හැබැයි ගෙවත්තු සඳහා ආහාර භෝග වාගා කිරීමේදී ලැබෙන මූලිකම වැදගත්කම් විදියට අපි සඳහන් කරන්නේ මොකද්ද? ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා වෙනවා. ඒ වගේම නිවැසියන්ට අවශ්‍ය ආහාර ලබා ගන්න පුළුවන්. ආහාර සඳහා යන වියදම අඩු වෙනවා. අමතර ආහාර ටික විකුණලා අපිට ආදායමක් උපයන්නත් පුළුවන්. අන්න ඒ වගේ මේ ආහාරමය ශාක භාවිතා කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ තුනක් තමයි ලියන්න ඕන. ගොඩක් වෙලාවට අපේ දරුවෝ ගත්ත ගමන් භූමි අලංකරණයනේ. භූමි අලංකරණයේ ප්‍රතිලාභ ලියන්න එපා මෙතෙන්ට. අහන්නේ ආහාර භෝග වලින් නිර්මිත භූමි අලංකරණයක විශේෂ වැදගත්කම.
එහෙනම් ඔයාලා එතෙන්ට විශේෂණීය වෙන්න ඕනේ. ඔයාලා එතන රැඳෙන්න ඕනේ. එතෙන්ට උත්තරේ ලියන්න. හැමතිස්සෙම ඔයාලා කල්පනාවෙන් මේක කරන්න. බොහෝ දෙනෙක් මේ විභාගයේ අමාරුයි කියන්නේ ඔයා හරි අවධානය නැතුව පිළිතුරු ලිව්වම. හරි. ඊට පස්සේ ආයෙ අහනවා දෙවෙනි කොටසේ පූර්ණ සෙවණ සහිත මධ්‍යස්ථ සෙවණ සහිත සහ සෙවණ රහිත ස්ථානවල වගා කිරීමට සුදුසු ආහාර භෝගයක් බැගින් සඳහන් කරන්න. ඔන්න ඕකට නම් සෑහෙන ප්‍රශ්නයක් වුණා නේද? ඇයි ඒ? සෙවණ සහිත ස්ථාන වලට වගා කරන භෝග මොනවද? සෙවණ සහිත. ඊළඟට මොකද දෙවෙනියට අහලා තියෙන්නේ? මධ්‍යස්ථ සෙවණ. මේ අවස්ථා තුන සඳහා සුදුසු ආහාර භෝග නම් කරන්න. මේ අහන්නේ ගෙවතු අලංකරණය සඳහා. ඉතින් පුතේ මෙතෙන්දි ඔයාලා ගෙවත්ත තුල සීමා වෙලා පිළිතුරු සපයන්න ඕන. බලන්න. මේ කතා කරන්නේ ආහාර භෝග වලින් නිර්මිත භූමි අලංකරණයක් ගැන. ඒකේ යටතේ තමයි අපෙන් අහලා තියෙන්නේ පූර්ණ සෙවණ සහිත, අර්ධ සෙවණ සහිත සහ සෙවණ රහිත ස්ථාන සඳහා සුදුසු භෝගයේ බැගින් නම් කරන්න කියලා. එක භෝගයයි අහන්නේ. එක භෝගයයි. එහෙනම් අපි දැනගන්න ඕන සෙවණ සහිත තැන් වල මොනවද හිටවන්නේ කියලා. දැන් කෙනෙකුට කතක් වෙයි ටක් ගාලා සෙවණ සහිත තැන් වල තියෙන්නේ කහ ඉඟුරු. නෑ පුතේ මතක තියාගන්න කහ ඉඟුරු හෙවණි හැදුවොත් අල බහින්නේ නෑ. අපි යාට අර්ධ හෙවණක් ලබා දෙන්න ඕන. අර්ධ සෙවණ සහිත ස්ථාන වල තමයි කහ ඉඟුරු කිරි අල භෝග හැදෙන්නේ. එහෙනම් ඒක අර්ධ මධ්‍යස්ථ. වැල්වල කහ ඉඟුරු වැල්වල ඊළඟට කිරියල ඒ වගේ ශාක අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. එතකොට මොනවද සෙවණ සහිත තැන් වල වැඩි වෙන්නේ? විශේෂයෙන්ම සලාද, කංකුම්, නිමිතිය, ගොටුකොළ වගේ ඒවා සෙවණ සහිත ස්ථාන හැදෙන්නේ. එහෙනම් මෙතන අපිට සලාද, නිවිති, ගොටුකොළ වගේ ශාකයක් තමයි සෙවණ සහිත ස්ථාන වලට උදාහරණයක් විදිහට ලියන්න ඕනේ. එතකොට සෙවණ රහිත ස්ථානවල ඕනෑම භෝගයක් වගා කරන්න පුළුවන්ද? බැහැ. මේක ගෙවත්ත සඳහා අහන්නේ. එතකොට ගෙවතු අලංකරණයේදී ආහාර භෝග වලින් ගෙවතු අලංකරණයේදී ගෙවත්තේ වගා කරන්නේ පොඩි ලස්සනක් එක්ක තියෙන ගස්. මම ගෙදර අවුව තියනවා කියලා එතන කොටලා කුඹුරක් හදන්නේ නැහනේ. එහෙනම් මෙතන වී වගා කරන්න බෑ. අපේ දරුවෝ වීත් වගා කරන්න උත්සාහ කරා. එහෙම නෑ දරුවනේ. අපි ගෙවත්තේ සෙවණ රහිත ස්ථානයක නම් වගා කරන්නේ මිරිස්, තක්කලි, වම්බටු, කරවිල, පැටකොළු, පතවල, බණ්ඩක්කා නේද? රාබු මෙන්න මේ වගේ අපේ එදිනෙදා ජීවිතයේදී අපිට ආහාරයට ගන්න පුළුවන් ගෙවත්ත තුල පාලනය කරගන්න පුළුවන් භෝග. නැතුව වී, පොල්, පුවක් ඔනෝවලිය තිබා. අඹ ගහටත් අපි හරි අඹ ගහත් සාධාරණව කියනකොට මොකද ගෙවතු වල අර ලස්සනට පොඩි බට්ට අඹ ගස් හිටවන නිසා නැත්තම් ඒ විශාල ශාක කොස් දෙල් ඒවා ඉන්නේ නැහැ. ගෙවතු අලංකරණයේදී තමන්ගේ ගෙවත්තේ හිටවන්න. මිදුල අලංකාර කරන්න හිටවන්න ගැන කතා කරන්නේ. එහෙනම් එතෙන්දී මතක ඇතුව නිවැරදි පිළිතුර තෝරගන්න හරි අවබෝධය. හරිද? එහෙනම් මෙතෙන්ට ඔයාලට ඕන එකක් ලියන්න පුළුවන් කියලා නෑ. ලියන්න පුළුවන් ගෙවත්තක වගා කළ හැකි ඕනෑම අවුවේ තියෙන භෝග. පතෝල, වැටකොළු, කරවිල, මිරිස්, ඊළඟට තක්කාලි, වණ්ඩක්කා, වම්බටු ඒ වගේ ශාක කැකිරි, වට්ටක්ක, බෝංචි, මෑකරල්, බීට්‍රූට්, ගෝවා, රාබු මේ ඕන එකක් අපිට වගා කරන්න පුළුවන්. එයින් එකකුයි මෙතන ලියන්න. ඔච්චර එළවලු ගොඩක් මැද්දේ මේක වැරදෙනවා කියන්නේ කොච්චර අපරාධයක්ද? ඊළඟ ඩී කොටසේ තියෙන සමතත් මේ ගෙමතු අලංකරණය ගැන අපි ඒකත් බලමු. ඩී කොටසේ අපිට මෙන්න මේ වගේ රූප සටහනක් තියෙනවා. මේ තියෙන නිවස. මේ භූමි අලංකරණ සැලැස්ම. ඊට පස්සේ මෙතන තියෙනවා කුකුල් නිවාසයක්. කුකුල් නිවාසය. ඊට පස්සේ මෙතන තියෙනවා මෙහෙම ශාක පඳුරු ශාක වැඩ. හරිද? ඊට පස්සේ
මෙතන දාලා තියෙනවා මේ වගේ අර වගුරක සලකුණ. ඔයාලට මතකයිනේ වගුරක් නිරූපණය කරන්න හැටි. ඔහොම. ඊළඟ අපිට දිශාව දීලා තියෙනවා මේ පැත්ත උතුර දකුණ නැගෙනහිර බටහිර. හරිද? ඊළඟ අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් මෙතන කියනවා පහත දැක්වෙන රූප සටහන සිසුවෙකු විසින් තම ගෙවත්ත සඳහා සකස් කරන ලද භූදර්ශන සැලැස්මක් වේ. ප්‍රශ්න අංක 1 සිට 4 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. එතකොට මෙතන C කියලා නම් කරලා තියෙනවා. මේක ස්ථානයේ D කියලා නම් කරලා තියෙනවා. මෙතන ස්ථානයේ A, මෙතන ස්ථානය B. ඔන්න අපේ රූප සටහන. අපෙන් අහන්නේ මොනවද කියලා බලමු මේ ප්‍රශ්නවලදී. 1. ඉහත සැලැස්මේ A ස්ථානයේ ගස් තිබීමේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. හරි. ඒකෙදි තව චූටි දෙයක් තියෙන මෙන්න මේ පැත්තෙන් මෙහෙම ඇඳලා සුළඟ කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේ රූප සටහන මුලින් හොඳට අධ්‍යයනය කරන්න ඕන. හොඳට බලන්න ඕන මොනවද මේකේ තියෙන විශේෂ ලක්ෂණ කියලා. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික කියවන්න යන්නේ. පළවෙනියටම අහනවා මේ A කියන ස්ථානයේ මෙන්න මේ ශාක වැටිය තිබීමේ ප්‍රයෝජන මොනවද කියලා. මේ ශාක ගොඩක් හිටවලා තියෙනවා ගස් කොලිම. පැහැදිලිවම පේනව නේද ගේ කුකුල් නිවාසයේ වෙන් කළා නේද මේ ගස් ටික හිටවලා තියෙන්නේ. එහෙනම් මොකටද මේ කරලා තියෙන්නේ? කුකුල් නිවාසය නිවසට දර්ශනීය වීම වැළැක්වීම ඒ කාරණුණා. නේද? ඇත්තට කුකුල් නිවාසයක් කියන්නේ ගේ ඇතුළට පේන ලස්සන දෙයක් නෙවෙයිනේ. අපි කතා කරනෝනේ ශාක වැටි සහ බෝදර භාවිතා කරනවා අපි අලංකාරයක් රහිත එහෙම නැත්නම් සැඟවිය යුතු ස්ථාන ආවරණය කරන්න. හැබැයි ඔය ආවරණය කියන වචනේ පොඩි ගැටලුවක් තියෙනවා. ආවරණය කරනවා කියන්නේ මට මේකනොත් පුළුවන් මෙහෙම ආවරණය කරන්න. වහනවා කියන එක නෙවෙයි. දර්ශනීය වීම වැළැක්වීම තමයි මේකෙන් අදහස් කරන්නේ ආවරණය කියන එක. ඒක නිසා ඔයාලට කෙලිම මෙතෙන් ලියන්න පුළුවන් කුකුල් නිවාසයේ නිවසට දර්ශනීය වීම වැළැක්වීම. පළවෙනි අරමුණ. පැහැදිලිද? දෙවෙනි එක හුළඟ මේ පැත්තෙන් එනවා නම් මේ ගස් වැටිය මොකක් විදියට ක්‍රියාත්මක වෙන්නේ? හුළං බාධකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. නිවසට හුළං බාධකයක් විදියටත් මේ ගස් වැටිය ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී කුකුල් නිවාසයේ ගඳ නොදැනීමේව හරියන්නේ නැහැ. මොකද ගඳ පෙරෙන්නේ නැහැනේ කුකුල් නිවාසයේ. ඒක නිසා එහෙම ගන්න එපා. ප්‍රධාන වාසි දෙක අහන්නේ. එතෙන්දී පළවෙනිම දේ තමයි නිවාසයට කුකුල් නිවාසයෙන් නොපෙනී යන්න. ආවරණය වෙන්න. ඊළඟට දෙවැනි එක මේ සුළඟට මේ සුළං බාධකයක් ලෙස ක්‍රියාත්මක වීම. අපි බලමු දැන් දෙවෙනි කොටස. ඉදිරිපස මිදුල ලෙස හඳුනා ගැනීමට වඩාත්ම සිදුසු කුමන ස්ථානයේද? ඉදිරිපස මිදුල. දැන් මෙතන ඔයාලට A පැත්ත ගන්න බෑනේ මිදුලට. A මග අරිනවා. ඊළඟට තියෙනවා B C D කියලා ප්‍රධාන පැති තුනක්. මේ තුනෙන් මිදුලට ගැලපෙන්නේ කොයි පැත්තද? කෙනෙකුට හිතෙන්න පුළුවන් C හොඳයි කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. C වල වතුර ගඳින වගුරක් වගේ තියෙනවා. මෙතන අපිට මිදුලට අරන් හරියන්නේ නෑනේ. C වල ඒක හරියන්නේ නෑ. C ගැලපෙන්නේ. එහෙනම් ඒක ඉවරයි. D ගන්න පුළුවන්ද? දිශාවත් එක්ක බැලුවම D තියෙන බස්නාහෙට සාමාන්‍යයෙන් පුතේ සම්මතයක් විදියට ගෙදරක මුදුන් දොර ප්‍රධාන දොර බස්නාහිර දිශාවට දාන්නේ නැහැ. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ B කියන ප්‍රදේශය විතරයි. එහෙනම් අපේ මේ පිළිතුරට එන්න ඕන B ස්ථානය. එච්චරයි. හරිද? ඊළඟට 3 මල් පිපෙන ශාක සිටුවීම සඳහා වඩාත්ම සුදුසු කුමන ස්ථානයේද? මල් පිපෙන ශාක වලට වඩාත්ම සුදුසු ස්ථානය මොකක් වෙන්න ඕනද? ඉතින් අපේ මිදුල B නම් B වල එපා මල් පිපෙන ශාක හිටවන්නේ. ගෙට එන ටිකනේ අපි ලස්සනට හිටවන්නේ. එහෙනම් බීම තමයි ගැලපෙන්නේ මල් පිපෙන ශාක හිටවන්න. පැහැදිලි නේද? අපි මල් පිපෙන ශාක හිටවන්නේ අපේ ගෙවත්තේ මේ ඇතුළට එන තැන අපේ එන්ට්‍රන්ස් එක ඇතුල් වීමේ පැත්ත ලස්සන කරගන්නනේ. ගේ ඉස්සරහා පැත්ත ලස්සන කරන්නනේ. එහෙනම් එතෙන්දී ඒ ඉස්සරහා පැත්ත වෙන්නේ B නම් ඒ ආවට තමයි අපි මල් පිපෙන ශාක හිටවන්න ඕන. පැහැදිලි නේද? ඒකත් හරි. ඊට පස්සේ 4 පත්‍රමය එළවලු සිටුවීම සඳහා වඩාත්ම සුදුසු කුමන ස්ථානයේද? කංකුම් මුගුරු යන්න වගේ පත්‍රමය ස්පැල හිටවන්න අපිට මේ C ස්ථානය තෝරගන්න පුළුවන්. C ස්ථානය. මොකද තෙත ගතිය වැඩි නිසා ශාක වලට හොඳින් වතුර ලැබෙනවා. උස්සු පාති ටිකක් දාලා හිටවුවා නම් ලස්සනට එළවලු ටික
මේ පලා වර්ග ටික හැදෙනවා. ඊළඟට ඊ කොටස බලමු. ඊ දැව පදම් කිරීම යනු දැව තුල අඩංගු සෛල සමග බැඳී ඇති තෙතමනි ඉවත් කිරීම සඳහා දැව වියලීමේ ක්‍රියාවලියයි. අපි කතා කරනවා දැව ගැන කතා කරනවා දැව පදම් කිරීම ගැන. දැව පදම් කරන්නේ මොකටද? දැව පදම් කරනවා අපි දැවයේ තියෙන වැඩිපුර ජලය ඉවත් කරන්න. පදම් කිරීම කියන්නේ ඒක. දැවේ ජල මට්ටම අඩු කරලා දැවයට ශක්තියක් ලබා දෙන එක තමයි දැව පදම් කිරීම කියන්නේ. එක ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන දැව පදම් කිරීමේ ක්‍රම දෙකක් සඳහන් කරන්නේ. අපි දැව පදම් කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට බෙදනවනේ නේද? දැව පදම් කිරීම කාණ්ඩ දෙකකට බෙදනවා. පළවෙනි එක මොකද්ද? අපි කියන්නේ මොකද්ද? ස්වාභාවික ක්‍රමය කියන්නේ මොකද කියන්නේ? ඔයගලන්ට මතකයිද? ස්වාභාවික ක්‍රමය කියනවා නැත්නම් අපි කියනවා වාතයේ වියලීම. මෙතන අවුවේ වියලන්නේ නැහැ. දැව ටික ගෙනල්ලා අවුවට දාන්නේ නැහැ. අපි මේක වේලන්නේ සාමාන්‍ය කාම රුෂ්ණත්වයේ තුල වාතයේ තුල. එහෙනම් මේක වාතයේ වියලීම. දෙවැනි එක අපි කියනවා කෘත්‍රිම ක්‍රමය. කෘත්‍රිම ක්‍රමය. එහෙම නැත්නම් මොකද මේකට කියන්නේ? උදුන් තුල වියලීම. උදුන් තුල වියලීම. එහෙනම් මෙතන ප්‍රධාන ක්‍රම දෙක මොනවද? ස්වාභාවික ක්‍රමය සහ කෘත්‍රිම ක්‍රමය. එහෙමත් නැත්නම් ඔයාලට මේක ලියන්න පුළුවන් වාතයේ වියලීම සහ උදුන් තුල වියලීම කියලා. හරිනේ. ඊළඟට අපෙන් අහනවා පුතේ දැව පදම් කිරීමේ ප්‍රධාන වාසි දෙකක්. දැව පදම් කිරීමේ ප්‍රධාන වාසි මොනවද? දැව පදම් කරන ප්‍රධානතම හේතුව තමයි දැවයේ කල් පැවැත්ම වැඩි කරගන්න. ශක්තිමත් භාවය වැඩි කරගන්න. ජෛවික කාරකයන්ට ප්‍රතිරෝධීතාවය ඇති කරන්න. ඒ කියන්නේ දිලීර බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධීතාවයක් ඇති කරන්න. කෘමීන්ට කෘමි හානි වලින් දැව ආරක්ෂා කරගන්න. ඔන්න ඔය වගේ කරුණු ගොඩාක් අපි කතා කරලා තියෙනවා. එහෙනම් ඔය මොනවා ලිව්වත් හරි මොනවද? දැව විනාශ වීම වැළැක්වීම, සංරක්ෂණීය වීම, දැවවල සිදුවන හැකිලීම සහ ප්‍රසාරණය වැළැක්වීම, දැවවලට හානි කරන ජීවී ක්‍රියා පාලනය කිරීම, දැව ප්‍රවාහනය පහසු වීම, අයි බර අඩු වෙනවනේ. ඊළඟට දැව පරිහරණය කිරීම පහසු කිරීම, දැවවල ශක්තිය වැඩි කිරීම සහ හොඳ නිමාවක් ලබා දීමට පහසු වීම. ඔන්න ඔය වගේ කරුණු වලින් මොනවා හරි තුනක් මෙතෙන්ට ලියලා තිබ්බන. දෙකයි අහන්නේ. දෙකක් ලියලා තිබ්බනම් හරි. නේද? තුන්වෙනි කොටස. පදම් කිරීමේදී දැව ඇද ගැසීම අවම කිරීම සඳහා ගත යුතු වැදගත් පියවරක් සඳහන් කරන්න. දැව පදම් කරනකොට නැත්නම් දැව වියලනකොට දැව ඇද ගහන්න පුළුවන්. ඇද වෙන්න පුළුවන්, ඇඹර වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ ඇද ගැසීම් ටික නේද? කප්ලින්, බෝනින් ඔහොම කියලා. ඒ වගේ විවිධාකාරයේ විදියට දැවවල ඇද ගැසීම් සිදු වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? දැව ඇදවීම, ඇද ගැසීම් වළක්වන්න නම් අපිට දැව නිවැරදිව අට්ටි ගසා වියලන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද අපිට ලේසියෙන් දැව වියලනකොට ඒක ගොඩ ගහන්න බෑ. නිකන් ගොඩක් ගහලා අපි ඒක වියලන්නේ නැහැ. ඒක විශේෂිත ක්‍රමයකට හරි ලස්සනට දැව ගොඩ ගහනවා. ඔයාලා දැකලා තියෙනවා නම් මට මතකයි අපි මේ රාජ්‍ය දැව සංස්ථාවට ගියපු වෙලාවේ ඒකේ දැව පදම් කරනකොට දැව ටික ලස්සනට දැව අතර ඉඳ හිටින විදිහට හොඳට වාතය ගමන් කරන්න පුළුවන් විදිහට හැම පැත්තෙම උණුසුම් වාතය දැවේ වටේට ලැබෙන විදිහට හරි ලස්සනට දැව ටික අට්ටි ගහනවා. අපි ඒක වචනේ හඳුන්වන්නේ මට්ටි ගැසීම කියලා. එහෙනම් අපිට නිවැරදිව අට්ටි ගසා දැව පදම් කිරීම මගින් දැව ඇදවීම සහ හැකිලීම වළක්වා ගන්න පුළුවන්. එතකොට ඒකට අපිට පදම් කිරීමේදී අට්ටි ගසා වියලීම, අට්ටි ගසා පදම් කිරීම කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික තමයි පළවෙනි ප්‍රශ්නය. ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා ඉවරයි. කොටස් ඊ දක්වා කොටස් 5ක් තිබුණා. ඒ වගේ මේකේ අනු කොටසුත් තිබුණා. විනාඩි 15යි මේකට කාලය තියෙන්නේ. එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සඳහා ලකුණු 75ක් ඕගොල්ලන්ට ලැබෙනවා.
ඒ ලකුණු 75 ඔන්න ඔය කියපු උත්තර ටිකට තමයි අපිට ලැබෙන්නේ. හරිද? අපි දැන් යන් දෙවෙනි ප්‍රශ්න. දෙක. තලමිතිය යනු එක් මට්ටමක උස හෙවත් උස තවත් මට්ටමකට සාපේක්ෂව නිර්ණය කිරීමේ ක්‍රියාවලියකි. එය වේලි ඉදි කිරීම, වාරිමාර්ග ගොඩනැගිලි වැනි ඉංජිනේරු කටයුතු සැලසුම් කිරීමේදී භාවිතා කෙරේ. අපෙන් අහනවා මෙන්න තලමිතිය ගැන ප්‍රකාශයක් කියලා තියෙනවා. මේ ප්‍රකාශ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? තලමිතිය කියන්නේ මේකද? තලමිතිය කියලා කියන්නේ මේකද? මතක තියාගන්න පුතේ මෙතන චූටි වැරදීමක් ප්‍රශ්න වෙලා තියෙනවා. තලමිතිය ගැන නෙවෙයි මේ කියන්නේ. මට්ටම් ගැනීම ගැන. වැරදි ප්‍රශ්නය තුල තියෙන මේ වැරැද්ද නිසා මට්ටම් ගැනීම වෙනුවට තලමිතිය කියන වචනේ වැදලා තියෙන නිසා ඒ සිදුවී තියෙන ප්‍රමාද දෝෂය නිසා මේ දෙවැනි ප්‍රශ්නේ ඒ කොටසේ 1 2 3 කියන කොටස් තුනම ඔයාලට ඕල්. හැමෝටම ලකුණු 6ක් ඒකට ලැබුණා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටසට පිළිතුරු ලකුණු කරේ නැහැ. ඒ කොටස් තුනට සම්පූර්ණ ලකුණු 6ක ප්‍රමාණයක් ලැබුණා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ එතනින්ම දෙවෙනි ප්‍රශ්නේ කතා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් හතරවෙනි කොටසට අපි යමු. බිම් මැනුමේදී සහ තලමිතියේදී ශ්‍රී ලංකාවේ භාවිතා වන ආරම්භක පෘෂ්ඨය datum surface නම් කරන්නේ. මතක තියාගන්න පුතේ මට්ටම් ගැනීමේදී විශේෂයෙන්ම අපි භාවිතා කරන මේ මොන පෘෂ්ඨයද අපි කියන්නේ ආරම්භක පෘෂ්ඨය වෙන්නේ වෙන මොකුත් නෙවෙයි මධ්‍යන්න මුහුදු මට්ටම mean sea level. එහෙම නැත්නම් මධ්‍යන්න මුහුදු මට්ටම කියන එක තමයි අපේ සම්මත ලකුණ නිර්දේශිත මට්ටම. එහෙමත් නැත්නම් ආරම්භක පෘෂ්ඨය කියලා අපි හඳුන්වනවා. බිම් මැනීමක් ආරම්භ කරන ප්‍රධානම පෘෂ්ඨය, ප්‍රධානම ලක්ෂය බිඳුවයි කියලා සලකන තැනනේ. ඒ කියන්නේ මොකද්ද? මධ්‍යන්න මුහුදු මට්ටම. හරිනේ? හරි. අපි දැන් යම් B කොටසට. ජලයේ දිය වී ඇති අධික අයන ප්‍රමාණය ජලයේ කඨිනත්වයට ප්‍රධාන වශයෙන් බලපායි. ජලයේ ස්ථිර කඨිනත්වය ඇති කරන්න අයන වර්ග දෙකක් නම් කරන්න. පුතේ ජලයේ කඨිනත්වය ඇති කරන්න ප්‍රධාන අයන වර්ග දෙකක් දායක වෙනවා. මොනවද ඒ අයන වර්ග දෙක? මැග්නීසියම් ධන 2 අයනය සහ කැල්සියම් ධන 2 අයනය. මෙන්න මේ දෙන්න තමයි පුතේ පසක ජලයේ කඨිනත්වය එහෙම නැත්නම් කියුල් බව ඇති කරන්නේ. අපි දැන් මේ කඨිනත්වය අපි ප්‍රධාන කාරණා දෙකකට බෙදනවා. මතකයිද ඔයාලට? ස්ථිර කඨිනත්වය සහ తాවකාලික කඨිනත්වය කියලා. එතෙන්දී ස්ථිර తాවකාලික කඨිනත්වයේ මේ දෙන්න ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මැග්නීසියම් බයිකාබනේට් සහ කැල්සියම් බයිකාබනේට්. මෙන්න මේ දෙන්න තමයි తాවකාලික කඨිනත්වයට හේතු වෙන්නේ. මේ දෙන්නම අයින් කරන්නේ කොහොමද? රත් කර ගමන් මොකද වෙන්නේ? බයිකාබනේට් වලින් හයිඩ්‍රජන් පිට වෙලා කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන සංයෝග දෙක හැදෙනවා. මේ දෙන්නම අවක්ෂේප වෙනවා. එහෙනම් මෙයා ද්‍රාවණීය ඉන්නේ නැහැ. වතුරේ තැම්පත් වෙලා කඨිනත්වය ඉවත් වෙනවා. හැබැයි ස්ථිර කඨිනත්වය මේ විදිහට ඉවත් කරන්න පුළුවන්ද? බෑ. ඒ සඳහා අපිට විවිධ රසායනික ද්‍රව්‍ය යොදන්න සිද්ධ වෙනවා. එතකොට අපෙන් මෙතන අහන්නේ මොකද්ද මුලින්ම? ජලයේ ස්ථිර කඨිනත්වය ඇති කරන අයන වර්ග දෙකක් නම් කරන්නේ. මේ ඉන්නේ මැග්නීසියම් ධන 2 අයනයයි කැල්සියම් ධන 2 අයනයයි. එහෙමත් නැතුව මෙහෙම ලියලා තිබ්බත් හරි. මැග්නීසියම් අයන සහ කැල්සියම් අයන කියලා ඔයාලා ලියලා තිබ්බත් මේක පිළිතුරක් විදිහට බාරගත්තා. එහෙම නැතුව නිකම්ම Mg නිකම්ම Ca කියලා ලියලා තිබ්බට මේක භාවිතා කරේ නැහැ පිළිතුර විදිහට. හේතුව අහන්නේ අයන වර්ග දෙක. එහෙනම් මේක පරමාණු ලියලා හරියන්නේ නැහැ. දෙවෙනි කොටසෙන් අහනවා ජලයේ తాවකාලික කඨිනත්වය ඉවත් කිරීමේ ක්‍රමයක් සඳහන් කරන්න. ජලයේ తాවකාලික කඨිනත්වය ඉවත් කරන්න අපිට ජලය රත් කරන්න පුළුවන්, නටවන්න පුළුවන්, උණු කරන්න පුළුවන්. එකම දේ තමයි. කියන විදියයි වෙනස් වෙන්නේ. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වය දක්වා රත් කළ හොඳින් නැටවීම මගින් මේක ඉවත් කරන්න පුළුවන්. 3. ජලයේ කඨිනත්වය බහුලව පවතින ශ්‍රී ලංකාවේ සුලභම පානීය ජල මූලාශ්‍රයක් නම් කරන්න.
ලංකාවේ අපිට හමු වෙන වැඩිපුරම කඨිනත්වයේ සහිත ජලය වෙන්නේ ලිං ජලය නෙවෙයි නලලිං ජලය. මොකද දෙනෙක් ලිං ජලය කියලා ඉතින් මතක තියාගන්න ආර්ටීසියානු ජලදරයේ තමයි ලවණ වර්ග බහුල වුණොත් බහුල වෙන්නේ. ආර්ටීසියානු නොවන ජලදරයට නිතර ජලය එකතු වෙන නිසා ලවණතාවය වැඩි වෙන්නේ නැහැ. ආර්ටීසියානු ජලදරය දක්වා කපන නලලිං වලින් අපිට කිවුල් දිය ලැබෙනවා. එහෙනම් ආර්ටීසියානු ලිං නලලිං වගේ පිළිතුරක් තමයි අපිට මේකට ලබා දෙන්න සිදු වෙන්නේ. C උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට විවිධ ක්‍රම තිබේ. ඔව් අපි දන්නවා රෝපණ ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? අපිට නව පැලයක් ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් ශාක කොටසකට අපි කියනවා රෝපණ ද්‍රව්‍යයක් කියලා. ඉතින් අපෙන් අහනවා පළවෙනි කොටසේ තවාණක් යන ශාක රෝපණය කර අපේක්ෂිත වයසට වැඩෙන තෙක් රැක බලා ගන්නා ස්ථානයේ කි. බලන්න පුතේ C ප්‍රශ්නය. උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට විවිධ ක්‍රම තිබේ. අපි දන්නවා රෝපණ ද්‍රව්‍යයක් කියලා කියන්නේ අපි තවාණක්. ඒ කියන්නේ ඊළඟ ශාක ගහණයක් ලබා ගන්න, නව ශාක පැල් ටිකක් ලබා ගන්න භාවිතා කරන ශාක ද්‍රව්‍ය තමයි රෝපණ ද්‍රව්‍ය කියන්නේ. ඒක බීජ වෙන්න පුළුවන්, දඬු කැබලි වෙන්න පුළුවන්, පටක රෝපිත පැල වෙන්න පුළුවන්. මේව ඔක්කොම රෝපණ ද්‍රව්‍ය. එතකොට මේක කියන්නේ උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට විවිධ ක්‍රම තියෙනවා. ඒ අතරින් එකක් තමයි තවාණ. තවාණක් කියලා කියන්නේ ශාක රෝපණය කළා අපේක්ෂිත වයසට වැඩෙන තෙක් රැක බලා ගන්නා ස්ථානයකදී. පැල හිටවලා, බීජ හිටවලා, දඬු කැබලි හිටවලා, ශේෂ්ත්‍රයේ හිටවනකම් රැක බලා ගන්න ස්ථානය තමයි අපි තවාණක් කියන්නේ. අපි ඒක දන්නවනේ නේද? එහෙනම් ඕන තවාණක් කියන්නේ ශේෂ්ත්‍රයේ පැල සිටුවනකම් ඒ තරම් ශේෂ්ත්‍රයේ පැල සිටුවීමට ප්‍රමාණවත් තරම් වර්ධනය වෙනකම් රැක බලා ගන්න ස්ථානයක්. අපිට කියනවා පළවෙනි කොටසේදී වාණිජමය වශයෙන් භාවිතා කරන තවාන් බඳුන් දෙකක් ලයිස්තුගත කරන්න. වාණිජමය වශයෙන් භාවිතා කරන තවාන් බඳුන් දෙකක්. ඔන්න ඔතෙන්දී අපිට ඕනෑම තවාන් බඳුනක් භාවිතා කරන්න බෑ. අපේ ගෙදර නම් අපි අයිස්ක්‍රීම් කප් එකක් තවාණක් විදියට පාවිච්චි කරනවා. කැඩිලා ගියපු මුට්ටියක් පාවිච්චි කරනවා. හැබැයි වාණිජ තවාණකදී එහෙම හරියන්නේ නැහැ. ඕගොල්ලෝ දැකලා ඇති ඔයාලා පැලයක් කඩෙන් ගෙනාවොත් වාණිජ තවාණකින් පැලයක් ගත්තොත් ගොඩාක් වෙලාවට තියෙන්නේ කළු පාට පොලිතීන් බෑග් එක. එහෙනම් පොලිතීන් මලු කියන එක වාණිජ තවාණ වලදී භාවිතා වෙනවා. එහෙනම් එක උත්තරයක් විදිහට පොලිතීන් මලු අපිට ලියන්න පුළුවන්. ඊට අමතරව තව මොනවද ගන්නේ? ඊට අමතරව කඩදාසි මලු, තවාන් තැටි, එහෙම නැත්නම් තැටි තවාණ තියෙන පැල, එහෙනම් තවාන් තැටි නැත්නම් තැටි තවාන්. එහෙම නැත්නම් කොම්පොට්. කොම්පොට් කියන්නේ මොනවද? කොම්පොට් කියලා කියන්නේ අර කොහොඹත් වලින් සකස් කරලා තියෙන විශේෂිත තවාන් මාධ්‍යයක්. ඉතින් ඔන්න ඔය වගේ වර්ග වලින් තමයි අපිට වාණිජ තවාණකට යදාගන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ භාජන, කිරිමුට්ටි, එව්ව මෙව්ව කිසිම දෙයක් අපි වාණිජ තවාණකදී භාවිතා කරන්නේ. ගෘහස්ත තවාණකට ඒවා ඕකේ. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ මොනවද? පොලිතීන් බඳුන්, කඩදාසි බඳුන්, තවාන් තැටි සහ කොම්පෝට් කියන පිළිතුරු හතරෙන් දෙකක්. දෙවෙනි කොටස. සිසුවියක් ඇගේ නෑදෑ නිවසකට ගිය විට එම නිවසෙහි ගෙවත්තේ අධික ලෙස පලහටගෙන ඇති දෙහි ශාකයක් දුටුවාය. ඇයටත් එලෙස අධික ලෙස හා ඉක්මනින් පලහට ගන්නා දෙහි ගසක් ඇගේ වත්තේ සිටුවා ගැනීමට අවශ්‍ය විය. ඇගේ අභිලාෂය සපුරාලීම සඳහා යොදාගත හැකි වඩාත් සුදුසුම ශාක ප්‍රචාරණ ක්‍රමය කුමක්ද? මොකද්ද මේ? දෙහි ගහක ගෙඩි පිරලා තියෙනවලු. මටත් පැලයක් හදාගන්න. එතකොට මොකද්ද අපි කරන්නේ? ලේසිම දේ අතු බඳිනවා. හැබැයි නිකන් අතු බැඳීමක් අපි දෙහි ගහට කරන්නේ නැහැ. දෙහි ගහට කරන්නේ විශේෂ අතු බැඳීමක්. මොකද දෙහි ගහේ අතු පහළට නවන්න භෞතික අතු බැඳීම කරන්න බෑනේ. භෞමික අතු බැඳීම කරන්න බෑ. අපි එහෙනම් යාට කරන්නේ මොකද්ද? වායව අතු බැඳීම. වචනේ වායව අතු බැඳීම වෙන්න ඕනේ. පිළිතුර වායව අතු බැඳීම වෙන්න ඕනේ. නිකම්ම පොදු අතු බැඳීම කිව්වොත් ඒක භෞමික වෙන්නත් පුළුවන්. එහෙම බෑ. දෙහි ගහ උසර තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ඒකට කරන්න ඕනේ වායව අතු බැඳීම. පැහැදිලිද? තුන්වෙනි කොටස. ඇතැම් උපකරණ පටක රෝපණ විද්‍යාගාරයක අනිවාර්යයෙන්ම තිබිය යුතුය. පටක රෝපණයේදී පහත සඳහන් එක් එක් උපකරණයේ මූලික අරමුණ සඳහන් කරන්න.
ඔන්න අහනවා අපේ පටක රෝපණී භාවිතා කරන උපකරණ හතරක් දීලා ප්‍රධාන අරමුණ මොකද්ද? භාවිතා කරන්නේ මොකටද කියලා. 1. උපකරණය පීඩන තාපකය. අපි පීඩන තාපකය භාවිතා කරන්නේ මොකද? අපි පීඩන තාපකය භාවිතා කරන විශේෂයෙන්ම මාධ්‍ය පටක රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන්න, වීදුරු බඳුන් ජීවාණුහරණය කරන්න, උපකරණ ජීවාණුහරණය කරන්න. හරිද? මොනවද එහෙනම්? උපකරණ පටක රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන්න තමයි අපි පීඩන තාපකය නැත්නම් පීඩන උදුන භාවිතා කරන්නේ. දෙවෙනි එක උදුන් තැටිය හා චුම්බක මන්තය. එහෙම එකක් අහලා තියෙනවද? නෑ නේ. ඇයි නැත්තේ? ඔයාලා සිංහල වචන දන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපි දන්නවා hot plate and magnetic stirrer කියලා අපි උපකරණයක් භාවිතා කරනවා නේද? අර නිල් පාට hot plate එකක් එක්ක බටන් දෙකක් තියෙන්නේ. එකක් ඔන් කරාම hot plate එක රත් වෙනවා. අනික ඔන් කරාම චුම්බක ක්ෂේත්‍රයක් වෙනස් වෙනවා. එතකොට අපි අර ද්‍රාවණය තුළට චුම්බක කැලක් මේ වගේ එකක් දැම්මම ඒක කැරකෙනවා වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා. එතකොට අපේ ද්‍රාවණය හොඳින් කැළතෙනවා. එහෙනම් මොකටද අපි මේ උපකරණය භාවිතා කරන්නේ? ඒකාකාරීව ද්‍රාවණය රත් කරගන්න. එහෙම නැත්නම් පටක රෝපණ මාධ්‍ය ඒකාකාරීව රත් කරගන්න. පටක රෝපණ මාධ්‍ය රත් කරන ගාම මිශ්‍ර කරගන්න තමයි අපි මේ උදුන් තැටිය හා චුම්බක මන්තය භාවිතා කරන්නේ. hot plate and magnetic stirrer කියලා අපි හඳුන්වනවා. 3 සැත්කම් තල. සැත්කම් තල මොකද? පටක රෝපණයේදී අවශ්‍ය කපා ගැනීම සිදු කරන පටකය කපන්න, කිනකය කපන්න ඔය වගේ හැම දෙයකටම අපි භාවිතා කරන්නේ සැත් පිහිය. 4 උදුන අවන් එක. අපි දන්නවා උදුන අපි භාවිතා කරනවා වීදුරු බඳුන් උපකරණ ජීවාණුහරණය කරන්න ඒ වගේම ඒවා වියලා ගන්න. හරි නේද? එහෙනම් උපකරණ ජීවාණුහරණයට සහ උපකරණ වියලීමට තමයි අපි භාවිතා කරන්නේ. එතකොට D කොටස. පාලිත පරිසර කෘෂිකර්මයේ යනු වර්ධනීය අස්වැන්න සහ අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිමව ප්‍රශස්ත තත්ත්ව ලබා දීමෙන් ආරක්ෂිත පරිසරයක භෝග වගා කිරීමයි. අපෙන් අහන්නේ මොකද්ද මේ? පාලිත පරිසර කෘෂිකර්මය ගැන. අපි වෙනම ආරක්ෂිත ගෘහයක් තුල ශාකයට ප්‍රශස්ත තත්ත්ව ලබා දෙමින් භෝග වගා කිරීම කරනවා. 1. පහත සඳහන් පාරිසරික සාධක පාලනය කිරීම සඳහා පාලිත පරිසර කෘෂිකාර්මික පද්ධතියක යොදා ගන්න ලබන උපක්‍රම මොනවාද? මේක අපි විශේෂයෙන්ම කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති අපි රිවිෂන් එකේදී. මොකද මේ කියන්නේ? අපේ හරිතාගාරය තුල මෙන්න මේ කාලගුණික සාධක පාලනය කරන්න මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා අහන්නේ. 1 උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? පිටකුරු පංකා පාවිච්චි වෙනවා. ඊළඟට අපිට ඊට අමතරව තව මොනවද වෙන්නේ? සචල ලූවර දාන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට විවෘත වෙලා ඇතුලෙන් සිසිල් ධාරා ගලා එන්න පුළුවන් විදිහට සචල ලූවර දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලුමිනේට් ස්ක්‍රීන් යොදන්න පුළුවන් සූර්යාලෝකයේ ශක්තිය පාලනය කරන්න. ඊළඟට අපේ හරිතාගාරයේ බිත්ති උසින් වැඩි කරන්න පුළුවන්. ඊළඟට ෆෑන් පෑඩ් මෙතඩ් එක. ඒ කියන්නේ අර සිසිල් සුළං සහිත සිසිල් ජල බිඳු සහිත වාතය ඇතුළට එන්න සලස්වන්න පුළුවන්. ඊළඟට මිහිඳු ආකාරයේ ජල විසිරුවණයකින් ජලය විසිරුවා හැරලා සිසිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරලා අපිට අපේ හරිතාගාරය සිසිල් කරගන්න පුළුවන්. 2 ආලෝකය. ආලෝකය මදි නම් අපිට පුළුවන් වහලෙට වීදුරු හෝ පොලිතීන් යොදන්න. ඒ වගේම ආලෝකය වැඩි නම් ආලෝක පරාවර්තන වසුන් භාවිතා කරන්න පුළුවන්. ආලෝකය මදි නම්. ඒ කියන්නේ සුදු පාට වසුන් හැම දැම්මම ඒක පරාවර්තන වුණාම ආලෝක තීව්‍රතාවය වැඩි වෙලා භෝග වලට ලැබෙනවා. ඊළඟට ආලෝකයේ මදි නම් කෘත්‍රිම ආලෝක ප්‍රභව යොදන්න පුළුවන්. ඇලුමිනේට් යොදන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම සෙවන දැල් යොදලා අපිට ආලෝක තීව්‍රතාවය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලු හෝ රතු පැහැති වසුන් භාවිතා කරලා ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිත ගෘහය වටා සෙවන ගස් සිටුවීම මගින් අපිට හැකියාව ලැබෙනවා අපේ ආරක්ෂිත ගෘහය තුළ ආලෝක තීව්‍රතාවය පාලනය කරන්න. 3 ආර්ද්‍රතාවය. හරිතාගාරය තුළ ආර්ද්‍රතාවය අඩු වුණාම වැඩි වුණාම දෙකේදීම අපිට පාලනය කරන්න පුළුවන්. එතෙන්දී අපි ලූව විවෘත කරලා වියලි සුළං ධාරා ඇතුළට එන දෙනවා ආර්ද්‍රතාවය වැඩි නම්. ඒ වගේම
ආර්ද්‍රතාවය අඩු වෙලාවකට නම් මේ ලුව විවෘත කළ ඊට ඉස්සරහින් තෙත ගෝණි එල්ලලා තියන්න පුළුවන්. එතකොට ඒ හරහා ආර්ද්‍රතාවය වැඩි වෙනවා. මිහිදුම් ආකාරයේ ජල ස්නාවලිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රොග් ඒ කියන්නේ මොකද්ද? ඊටමත් කුඩා බිඳිති විසිරුවා හරින මේ විසිරුම් හිස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බිත්තිවල තෙත පැදුරු වෙලවලා එල්ලලා තියන්න පුළුවන්. ඇතුළට තෙතමනය උරා ගන්න. ඒ වගේ ක්‍රම වලින් අපිට ආර්ද්‍රතාවය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. 2. නිර්පාංශ වගාව යනු ශාකවල මුල් ඇද්දවීමේ මාධ්‍ය ලෙස පස භාවිතා නොකර ශාක වැඩිමයි. ශාක වගා කිරීම සඳහා බහුලව භාවිතා වන නිර්පාංශ වගා මාධ්‍ය 3ක් සඳහන් කරන්න. අපි දන්නවා නිර්පාංශ භෝග වගාවේදී අපි පස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට සන්ධාරණය සපයන්න පුළුවන් වෙනින් මාධ්‍යයක් සපයනවා. හැබැයි යා පෝෂක සපයන්නේ නැහැ. උදාහරණ කොහුබත්. එහෙනම් මොනවද කොහුබත්? ඊට පස්සේ කොහු කෙඳි, ජලය, අඟුරු, කුරුස්සපු දහයියා, ඊට පස්සේ රොක් වූල් මෙන්න මේ වගේ දේවල් අපි භාවිතා කරනවා. නිර්පාංශ වගාවේදී මාධ්‍ය විදිහට වර්මිකියුලයිට්, පර්ලයිට් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඊ කොටස දෙක පාර්ශ්වයේ ඊ අපනයන වෙළඳපොළ සඳහා දිසිදි පොල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත ප්‍රධාන කර්මාන්තයකි. 1. දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ අදාළ පහත ගැලීම් සටහනේ දක්වා ඇති හිස්තැන් පුරවන්න. දිසිදි පොල් නිෂ්පාදනය ගැනයි අහන්නේ. අපි දන්නවා දිසිදි පොල් නිෂ්පාදනයේදී මුලින්ම පොල් කඩනවා පැහිච්ච පොල්. ඊට පස්සේ පදම් ගහලා තියලා ඉවරලා මුලින්ම කරන්නේ මොකද්ද? මේ කඩාගත් පොල් වල ලෙල්ල ඉවත් කරන්න ඕනේ. එහෙනම් මුලින්ම පොල් ගෙඩි කැඩීම කියලානේ තියෙන්නේ ඔයගලන්ට. අනේ පොල් ගෙඩි පදම් කිරීමේ දැන් දීලා තියෙන්නේ. කඩලා පදම් කරලා තියෙනවා නම් ඊළඟ පියවර මොකද්ද? ලෙල්ල ඉවත් කිරීම. ඊට පස්සේ මොකද කරන්නේ? ලෙල්ල ඉවත් කරායින් පස්සේ පුතේ මේ පොල් ගෙඩියේ කටුව ඉවත් කරන්න ඕන මදයට හානි නොවෙන්නේ. ඒ සඳහා විශේෂිත උපකරණයක් භාවිතා කරලා පුරුදු සේවාදායකයෝ පුරුදු හොඳින් හුරු පුරුදු සේවකයෝ තමයි ඒක කරන්නේ. කටුව ඉවත් කරායින් පස්සේ මොකද කරන්නේ? පොල් ගෙඩිය දැන් දුඹුරු පාට බෝලයක් වගේ ගැලවිලා තියෙනවා. එහෙනම් මේ දුඹුරු පාට බෝලේ දුඹුරු අයින් කරන්න ඕන. අපි කියන්නේ මොකද? කුරුට්ට ඉවත් කරන්න ඕනේ. එහෙනම් මෙතන කරන්නේ කුරුට්ට ඉවත් කිරීම. දැන් කුරුට්ට ඉවත් කරලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පොල් ගෙඩිය කපලා සෝදනවා. කුඩා කැබලි වලට කැපීම සහ තේදීම. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට අපි මේක ජීවාණුහරණය කරන්න ඕනේ. මොකටද ජීවාණුහරණය කරන්නේ? අපි ජීවාණුහරණය කරන්නේ සැල්මොනෙල්ලා වගේ විෂ සහිත බැක්ටීරියා මේ ආහාරයේ හිටියොතින් අපි රෝගී වෙන නිසා ජීවාණුහරණය කරනවා. ජීවාණුහරණය කළා ආයෙත් මදේ කුඩා කැබලි වලට කපනවා. කුඩා කැබලි වලට කපලා අවසානයේට වියලීම සහ ඇසිරීම කිරීම කරනවා. ඇසුරුම් කිරීම කරනවා. එතකොට මේ වැඩ මේ ගැලීම් සටහනේ A 1 2 3 සහ 4 කියලා ලෙල්ල ඉවත් කිරීම, කුරුට්ට ඉවත් කිරීම, ජීවාණුහරණය සහ වියලීම කියන ප්‍රධාන පියවර 4 නම් කරලා තියෙනවා. අපිට කියලා තියෙනවා දිසිඳි පොල් නිෂ්පාදනයට අදාළ පහත ගැලීම් සටහනේ දක්වා ඇති හිස්තැන් පුරවන්න. ඔන්න අපි පිළිවෙවා පළවෙනි හිස්තැනට පොල් ලෙල්ල ඉවත් කිරීම, දෙවෙනි එකට කුරුට්ට ඉවත් කිරීම, තුනට ජීවාණුහරණය, 4 වියලීම. දෙවෙනි කොටස. දිසිඳි පොල් නිෂ්පාදනයේදී ජනනය වන පහත් සඳහන් අපද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ හැකි අතුරු නිෂ්පාදනයේ බැගින් සඳහන් කරන්න. අතුරු නිෂ්පාදනයක් අහන්න. 1 පොල් කුරුට්ට. පොල් කුරුට්ට මෙන්න මෙතෙන් දිනව නේද? කුරුට්ට ඉවත් කරනකොට දුඹුරු පාට පොල් මැදේ කොටසක් සහිත කුරුට්ට එළියට යනවා. ඒතර මේක අපි විසි කරන්නේ නැහැ. අපි මේක මිරිකලා කුරුට්ටු තෙල් ලබා ගැනීම කරනවා.
මොනවද? කුරුටු තෙල්. එහෙනම් පොල් කුරුට්ටෙන් කුරුටු තෙල් ලබා ගන්න. ඊළඟට පොල් කටු. මේ පොල් කටු අපිට විස්තර භාණ්ඩ හදන්න හැඳි හදන්න පාවිච්චි කරන්න බෑ. ඇයි ඒ පොල් කට්ට කුඩු කරලා ගලවන්නේ? සම්පූර්ණ පොල් කට්ට නෑනේ. ඒකට අපිට විස්තර භාණ්ඩ හදන්නවත් හැඳි හදන්නවත් පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේවා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා සක්‍රීය කාබන් නිපදවීම සඳහා සහ පොල් කටු අඟුරු නිපදවීම සඳහා. 3. දිසිඳි පොල් වල ප්‍රධාන භාවිතයන් සඳහන් කරන්න. දිසිඳි පොල් වල ප්‍රධාන භාවිතයක් සඳහන් කරන්න. ඇත්තටම පුතේ දිසිඳි පොල් මොකටද අපි හදන්නේ? මොකද්ද මේකේ භාවිතය? දිසිඳි පොල් හදන්නේ අපි රස කැවිලි සකස් කරන්න. බිස්කට් වල, චොක්ලට් වල ගොඩාක් ඒවා මේ අපි දැකලා තියෙනවා දිසිඳි පොල් තියෙනවා. එහෙනම් මොකටද? රස කැවිලි නිෂ්පාදනය කිරීම සඳහා තමයි දිසිඳි පොල් භාවිත කරන්නේ. අවසාන කොටස F. ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ඇගයීම් කිරීමේදී විවිධ ආකාරයේ අවදානම් ගැනීමට සිදු වේ. අපි දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනකොට ව්‍යවසායකයන්ට ගැටලු මුහුණ දෙනවා. එතකොට මේ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු වලින් අපෙන් අහනවා මෙතන ව්‍යවසායකයෙකුට මුහුණ දීමට සිදු විය හැකි අවදානම් දෙකක් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ. පළවෙනිම දේ තමයි පුතේ ලංකාවේ වෙළඳ පොලේ මිල ගණන් වෙනස් වෙන එක ලොකු ගැටලුවක්. එහෙනම් මොකද්ද මිල ගණන් වෙනස් වීම හේවත් උච්චාවචනය වීම. ඒ වගේම සේවක උද්ඝෝෂණ ලොකු ගැටලුවක් වෙනවා. සොර සතුරු හානි, නීති සහ රෙගුලාසි වෙනස් වීම, ඒ වගේම කාලගුණික සහ දේශගුණික බලපෑම් වගේම රෝග සහ බලිබෝධ හානි නිසා මේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකින්ට විවිධ ගැටලුකාර අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මොනවද පිළිතුරු ටික මම කිව්වේ? මිල ගණන් විචලනය, ඊට පස්සේ සේවක උද්ඝෝෂණ, සොර සතුරු හානි, නීති සහ රෙගුලාසි වල වෙනස්කම්, කාලගුණික හා දේශගුණික වෙනස්කම්, රෝග සහ පලිබෝධ හානි මේ ඔක්කොම ටික ගත්තම මේවා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකතුරු මුහුණ දෙන්න වෙන ගැටලු. හරිද පුතේ? අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ලෝකයේ ආහාරමය මත්ස්‍ය ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ වගා කරනු ලබන මත්ස්‍ය කර්මාන්තයේ මගින්. පා සඳහන් එක් මත්ස්‍ය පොකුණු සඳහා සුදුසු මත්ස්‍ය විශේෂය බැගින් සඳහන් කරන්න. දෙවියන් මෙතන කතා කරන්නේ මාළු පොකුණකට හදන්න පුළුවන් මාළු. මත්ස්‍ය කිව්ව මාළුනේ නෑ. මත්ස්‍ය කියන්නේ මෙතන ජලජ ජීවි සම්පත් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි කරදිය පොකුණක බෝලයක් මෝරා ගෙනින් දාලා හදන්නේ නෑනේ. පොකුණක් විශේෂයෙන් හදන්නේ නෑ. අපි මුහුදෙන් අල්ලගන්න. හැබැයි පොකුණක විශේෂයෙන් ඇති කරනකොට බෙල්ලෝ. විශේෂයෙන්ම මේ අපි දන්න මුතු බෙල්ල වගේ, ඒ වගේම මට්ටි වගේ ආහාරයට ගන්න බෙල්ල විශේෂ. ඒ වගේම තමයි මෝදා කියලා ඉන්න මාළුවයි සීබාස් කියලා කියන්නේ මෝදා. අනිත් එක මොනවද? මූදු කූඩැල්ල කියන්නේ මූදු කැකිරි කියන්නේ. මූදු කැකිරි කියන එක එහෙම අපි කරදිය වගා කරනවා අපිට අස්වැන්න ලබා ගන්න. හරිද? එහෙනම් කරදිය පොකුණු වල මොකද බෙල්ලන් විශේෂ, මෝදා, මුහුදු කැකිරි වගේ අය තමයි අපි වගා කරන්නේ. දෙවෙනි කොටස කිවුල් ජල පොකුණ. කිවුල් ජල පොකුණ කවුද වගා කරන්නේ? ඉස්සා, පොකිරිස්සා, ඊළඟට මොකද? වේක්කයා, කකුලුවා ඒ වගේ අය තමයි අපි කිවුල් දිය වර්ග වගා කරන්නේ. මිරිදිය පොකුණු වල වගා කරන ආහාරමය මත්ස්‍ය විශේෂණ ඕනතර. මොනවද? අපි දන්නවා රෝහු, මිරිගාල්, කාෆ් නේද? මේ ඔක්කොම අල්ලා ලූලා, තිලාපියා මේ ඔක්කොම කරදිය පොකුණු වල වගා කරන අය. එහෙනම් මොනවා හරි එක ගානේ උත්තර තිබ්බනම් මේක හරි. B කොටස. පැටවුම් රක්කවණයක් තුල කුකුළු පැටවුන් විසිර සිටින ආකාරය එම පැටවු රක්කවණය තුල ඇති පරිසරය පිළිබඳ අදහසක් ලබා ගැනීමට යෝග්‍ය දර්ශනයකි. පැටවු රක්කවණයක් තුල විවිධ පාරිසරික තත්ත්ව යටතේ කුකුළු පැටවුන් විසිර සිටින රටාව පහත රූප සටහන් වල දැක්වේ. මෙම රූප සටහන් භාවිතා කරමින් P සිට T දක්වා එක් එක් පැටවු රක්කවණේ පාරිසරික තත්ත්වය සඳහන් කරන්න. රක්කවණ පහක් තියෙනවා. ඒකේ බල්බ් එක මෙතන තියෙනවලු. මෙහෙම කුකුළු පැටවු ටික ඔක්කොම එක වටේ. ඇයි මේ? B වල බල්බ් එක තියෙනවා මෙහෙම බොහොම නිදහසේ කුකුළු පැටවු හැමතැනකම ඉන්නවා. 100ක ගත්තා 100 එකේ තව චූටි වෙනසක් තියෙනවා.
C එකේ බල්බ් එක මෙතන තියෙනකොට කුකුල් පැටවු ටික මෙන්න මෙහෙම එක පැත්තකට වෙලා ඉන්නේ. D වල මොකද වෙන්නේ? D වල වෙලා තියෙන්නේ කුකුල් පැටවු ටික බල්බ් එකකින් ඈතට වෙලා මෙන්න මේ රවුමක ඉන්නේ. හරිද? AD. E වල මොකද කරලා තියෙන්නේ? E වලත් තව සුට්ටක් වෙනස්. මෙතන බල්බ් එක මෙන්න මේ වගේ සීමාවක් පුරා කුකුල් පැටවු ටික විසිරීලා ඉන්නවා. අපෙන් අහන්නේ A B C D E අවස්ථාවල මේ කුකුල් නිවාසය තුළ තියෙන පාරිසරික තත්ත්ව ගැන. එතෙන්දි බලන්න මුලින්ම A කියලා කියන්නේ මොකක්ද? P කියලා කියන්නේ මොකද්ද? P QRS නේ. මම A B C D කියලා ගත්ත කමක් නැහැ. ඔයගොල්ලන්ට P Q වලින් දීලා අපි ඒකම ලකුණු කරගමු නේ. ඔය මම මේකට P දැම්මා. මේක Q R S T. හරිද? P අවස්ථාවේදී බ්‍රූඩරය තුළ උෂ්ණත්වය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි බල්බ් එක වටේට කුකුල් පැටවු ටික එක්කහුව වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වල අවස්ථාව මොකද්ද? ප්‍රමාණවත් නොවන උෂ්ණත්වයක් එහෙම නැත්නම් අඩු උෂ්ණත්ව තත්ත්වයක්. Q වල මොකද ඉන්නේ? බොහොම නිදහසේ කුකුල් පැටවු ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශස්ත තත්ත්ව. මෙතන ලියන්න එපා සාමාන්‍ය නෑ. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව පවත්වා ගැනීමක් තමයි P වලින් නිරූපණය වෙන්නේ. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වය. Q වලින්. හරි. R වලින් බ්‍රූඩරේ එක පැත්තකට විතරක් උෂ්ණත්වය වැඩි. බ්‍රූඩරේ එක් පසකට පමණක් උෂ්ණත්වය වැඩි. S වල බ්‍රූඩරේ හොඳටම උෂ්ණත්වය වැඩි. ඒක නිසා තමයි කුකුළු පැටට එන්නේ. T වල එක පැත්තකින් සුළං හමායන නිසා තමයි මේ අනිත් අය අනිත් පැත්තට මේ පැත්තෙන් හුළඟ හමායන. ඒක තමයි දෙන්න උත්තරේ වෙන්න ඕනේ. ඉතින් මේකෙදි අපි P Q සහ S කියන අවස්ථා තුන දන්නවා. අපිට R සහ T කියලා දෙකක් මීට කලින් හම්බෙලා නැහැ. හැබැයි පුතේ මෙතන උෂ්ණත්වයත් එක්කයි යන්නේ මේක. අනිවාර්යයෙන්ම උෂ්ණත්වය එක්ක ගලපන්න. ගොඩක් දෙනෙක් මෙතනත් වරද්දලා තිබුණා. එහෙනම් මේ තියෙන්නේ උෂ්ණත්වයේ අඩු අවස්ථාව, මේ ප්‍රශස්ත උෂ්ණත්වය, මේ එක පසකට විතරක් උෂ්ණත්වය වැඩි, මේක රූඩරය තුල උෂ්ණත්වය වැඩි, මේක එක් දිශාවකින් සුළඟ හමායන අවස්ථාවක්. ඒකදී ඔයාලට ලියන්න පුළුවන් වම් පසින් සිසිල් සුළං හමායීම. ඒ වගේ ගල්පලා ලියන්න පුළුවන්. හරිද? එතෙන්දි සිසිල් සුළං හමායීමක් තමයි මේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. C. COVID-19 ක්‍රියාකාරකම් වලට යොදන සේවකයින් හා සේවකයින්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත ආම්පන්න පැනදීම නිර්දේශ කෙරේ. COVID-19 ක්‍රියාකාරකම් සමග කටයුතු කිරීමේදී සෞඛ්‍ය සේවකයින් පැනදිය යුතු වැදගත් ආරක්ෂණ ආම්පන්න 3ක් සඳහන් කරන්න. පළවෙනි එක මුව ආවරණ, දෙක අත්වැසුම්, තුන්වෙනි එක පුද්ගල ආරක්ෂණ ඇඳුම්. පුද්ගල ආරක්ෂණ ඇඳුම කියන එක ආරක්ෂණ කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද අපිට ඕන ඇඳුමක් ඇඳන් යන්න පුළුවන්. නමුත් කොවිඩ් වලදී අපිට එහෙම ඕන ඇඳුමක් ඇඳන් එළියට යන්න බෑ. ඒ සඳහා ඔරොත්තු දෙන ඉටි වලින් හදපු අර ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. එහෙනම් මේ පිළිතුරු තුන තමයි එතන භාවිත වෙන්නේ. මුව වැසුම්, එහෙම නැත්නම් මුඛ වැසුම්, මුහුණු වැසුම්, ආවරණ ඔය ඔක්කොම හරි. ඊළඟට අත්වැසුම් සහ පුද්ගල ආරක්ෂණ ඇඳුම් තමයි පිළිතුරු වෙන්නේ. D. මෙන්න මේ D කොටස අම්මෝ කට්ටිය අමාරු ඉකෝන් ගගා කෑ ගැහුව නේද? මම ඔන්න ඔයාලට පෙන්නන්න යන්නේ මේ ඉකෝන් ගානක් නෙමෙයි, මේක බොහොම සරල ගානක්. ඔයාලට මතකද දන්නේ නැහැ දුවේ පුතේ මේ ගාන මේ ඉලක්කම් ටික වෙනස් කරලා අපේ තියරි පාඩමේදී අපි ඉගෙන ගත්තා. කොහෙදද? ව්‍යාපාර මේ වද 9 වෙනි පාඩමේ. මේ 9 වෙනි පාඩමේ අපිට මෙන්න මේ ගානය කිරීම මේ විදිහටම තිබුණා. ඔයාලට මතක ඇති ආහාර නිෂ්පාදනයක් සඳහා වැය ඇස්තමේන්තු. එහෙම නැත්නම් වියදම් ගානය කිරීමට අදාළව තමයි මේක තියෙන්නේ. අපි බලමු. අපිට දීලා තියෙනවා විදුලි යොදුනක් භාවිතයෙන් පාන්ගෙඩි 30ක් පිළිසීම පිළිබඳ තොරතුරු A හා B වගුවල දක්වා ඇත. 1 සිට 5 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මෙම තොරතුරු භාවිතා කරන්න. වගුව A වලින් කියනවා අමුද්‍රව්‍ය සහ ඒකක කිලෝ එක මිල
සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය. B එකේ තියෙනවා එක් එක් කාර්ය සඳහා ගත වූ කාලය. ඊට අමතරව පහළ දී තියෙන විදුරු පිරිවැය 75යි, ජලය සඳහා රුපියල් 50යි, ශ්‍රමය සඳහා පැයකට රුපියල් 200යි. හරි. ඔන්න ඔය තියෙන වියදම්. අපෙන් අහනවා පළවෙනි කොටසේ මුළු ඍජු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සිදුවන වැය අවශ්‍ය වියදමනේ. ඒකෙන් අපෙන් අහනවා ඍජු නිෂ්පාදන පිරිවැය. අපි දන්නවා නිෂ්පාදන පිරිවැය අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා ඍජු නිෂ්පාදන පිරිවැය සහ වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය කියලා කියන්නේ ජල විදුලිය ජලය විදුලිය වගේ දේවල් සඳහා අවශ්‍ය වෙන වියදම. ඍජු පිරිවැය කියන්නේ අමුද්‍රව්‍ය සඳහා මෙන්ම කම්කරු ශ්‍රමය සඳහා යන පිරිවැය. එහෙනම් මෙතන මේ අමුද්‍රව්‍ය දීලා තියෙනවා 4ක්. තිරිඟු පිටි, සීනි, ඊස්ට් සහ ලුණු කියලා. මේවා එක එක ප්‍රමාණයන් වැය වෙලා තියෙනවා. මුළු ඍජු නිෂ්පාදන පිරිවැයේදී මේ එක් එක් ප්‍රමාණය සඳහා වැය වෙච්ච මුදලත් කම්කරු ශ්‍රමයක් එකතු කරලා ගන්න. මුලින්ම අපි බලමු පාන් පිටි, තිරිඟු පිටි කිලෝ එක රුපියල් 100 ගානේ ග්‍රෑම් 8250. ඉස්සෙල්ලා මම ලියන තිරිඟු පිටි. කිලෝ එකක් රුපියල් 100යි. එහෙනම් අපිට ඕන කරන්න කීයද? ග්‍රෑම් 8250. ග්‍රෑම් 8250 කිලෝග්‍රෑම් කරන්නේ බෑ. මේක කිලෝ එක මිලනේ තියෙන 1000න් බෙදුවා. 1 2 3යි 1 2 3යි. එහෙනම් කීයද? රුපියල් 825ක් එනවා. පාන් පිටි හෙට තිරිඟු පිටි සඳහා. සීනි කිලෝ එකක් 130යි ග්‍රෑම් 20ක් යනවා. සීනි කිලෝ එකක් රුපියල් 130යි ග්‍රෑම් 20කට කොච්චරද? ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා වැඩි කරා කිලෝ එක මිලෙන්. බිංදුවට බිංදුව කැපුණා බිංදුවට බිංදුව කැපුණා. එතකොට එනවා 26 බෙදීම 10යි සමානයි 2.6 රුපියල්. රුපියල් 2.6ක් වැය වෙනවා. හරිද? 2.7 60ක්. එතන ලියමු. රුපියල් 2.7 සීනි වලට යනවා. ඊළඟට තියෙනවා ඊස්ට්. කිලෝ එකක් රුපියල් 800යි ග්‍රෑම් 100ක් වැය වෙනවා. කිලෝ එකක් 800යි ග්‍රෑම් 100ක් කියන්නේ කිලෝ එකකින් 1000න් බෙදන්නේ. එහෙනම් 800කට කොච්චර? 1 2 1 2 1. එහෙනම් කීයද යන්නේ? රුපියල් 80ක් යනවා ඊස්ට් වලට. ඊට පස්සේ ආයෙත් තියෙනවා අපිට මොනවද? ලුණු කිලෝ එකක් රුපියල් 75 ගානේ ග්‍රෑම් 115ක් වියදම් වෙලා තියෙනවා. 115 කිලෝ කරා වැඩි කරා ලුණු ග්‍රෑම් 110යි. 110 නේ 115ක් නේ හින්දේ 115. නෑ ග්‍රෑම් 115ක් නම් කිලෝග්‍රෑම් කරා ඒකක මිලෙන් ගුණ කරන්න ඕන 75යි. එතකොට බලන්න 25ක් 3යි 25ක් 4යි. මේක සුළු කරාම අපිට උත්තරේ එනවා මෙතෙන්ට රුපියල් 8යි 7 63යි කියලා. හරිද? මෙතන ඇවිල්ලා තියෙන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය සඳහා යන පිරිවැය. ඊළඟ ඍජු ශ්‍රම පිරිවැය හොයන්න ඕනේ. ශ්‍රමය සඳහා පැයකට රුපියල් 200යි. කොච්චර කාලයක් වැය වෙනවද බලන්න. එතන එහා පැත්තේ B වගුවේ තියෙන කාලයන් එකතු කරන්න. B වගුවේ තියෙනවා උපකරණ පිරිසිදු කරන්න විනාඩි 25යි. අමුද්‍රව්‍ය බර කිරණ විනාඩි 20යි. පිටි මෝලිය සකස් කරන්න 20යි. පිටි මෝලිය පිපීමට හරන්න විනාඩි 40යි. බර කිරා ගැනීමට හා අච්චුවේ තැබීමට 20යි. පිලිස්සීමට 30යි. සිසිලනය සහ ඇසුරුම් කිරීමට 25යි. මේ ටික ඔක්කොම එක්කව කරන කාලය එක්කව කරාම විනාඩි 180ක් ලැබෙනවා. මේ විනාඩි 180 කියන්නේ පැය වලින් අරගෙන පැයකට රුපියල් 200 ගානේ කොච්චරද? එහෙනම් පැයකට ශ්‍රමයෙන් පැයකට රුපියල් 200යි. එහෙනම් 180 බෙදනවා 60න්. එතකොට එනවා පැය ගාන. වැඩි කරනවා 200න්. කීයද? රුපියල් 600ක් එනවා. ඔන්න දැන් ඍජු පිරිවැය හරි. ඍජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ඍජු ශ්‍රම පිරිවැය තියෙනවා. මේ දෙක එකතුව තමයි ඍජු පිරිවැය වෙන්නේ. අපි කොහොමද මේක හොයන්නේ? එකතු කරමු මේ ටික ඔක්කොම.
63 එහෙමම එනවා. 8යි 2යි 10යි 5යි 15න් 5යි එකක් ඉතුරුයි. 9යි 9යි 2යි 11න් 1යි එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 9යි 6යි 15යි. දෙවිපිටේ බලන්න මෙතන ඍජු පිරිවැය අපිට එනවා රුපියල් 1515යි සත 63ක්. එහෙම නැත්නම් අපි මේක 1516 කියලා ගමු රුපියල් 1516 මුළු ඍජු පිරිවැය. මුළු ඍජු පිරිවැය තමයි 1516යි රුපියල්. ඒක හරි. ඊළඟට අපි මේකෙන් එකතු කරන්න ඕනේ මේ මුළු පිරිවැය ඍජු පිරිවැය. හරි. දෙවෙනි කොටස. මුළු වක්‍ර නිෂ්පාදන පිරිවැය සොයන්න. මුළු වක්‍ර නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී වැය වෙච්ච විදුලි සහ ජල බිල. අපි ඒකත් හොයමු. මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී වැය වුණු විදුලිය සඳහා පිරිවැය රුපියල් 75යිලු. ජලය සඳහා පිරිවැය 50යිලු. එහෙනම් මුළු වක්‍ර පිරිවැය 0.12යි 125යි රුපියල්. ජලය සහ විදුලිය සඳහා ගිය වියදම. ඊළඟ බලන්න පුතේ තුන්වෙනි කොටස. එක් පාංගෙඩියක් නිෂ්පාදනය කිරීම සඳහා මුළු පිරිවැය ගණනය කරන්න. එක පාංගෙඩියකට පිරිවැය අහන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ පාංගෙඩි 30ටම යන මුළු පිරිවැය. හොයලා 30න් බෙදුවා නම් එනවනේ එකක පිරිවැය. එහෙනම් පාංගෙඩි 30ට මුළු පිරිවැය. මුළු පිරිවැය කියලා කියන්නේ අර අපි ඉස්සෙල්ලා හොයාගත්ත ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැය දෙක එකතු කරාම එන අගයනේ. එහෙනම් මෙතන ලියනවා ඍජු පිරිවැය. ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. අපිට ඍජු පිරිවැය ආව 1516ක්. මෙතන රුපියල් 1516ක් ආවා. වක්‍ර පිරිවැය 125යි. එහෙනම් එකතුව කීයද බලන්න රුපියල් මෙතෙන්ට 125ක් එකතු වෙන්නනේ ඕන. 11න් එකක් ඉතුරුයි 4යි 6යි 1641යි කියලා නේද එන්නේ. ඔව් රුපියල් 1641ක් වෙනවා මුළු පිරිවැය. මේ එන්නේ පාංගෙඩි 30ට. හරිද මේ පාංගෙඩි 30කට. එහෙනම් එකකට කීයද කියලා බලන්න. එක පාංගෙඩියක පිරිවැය වෙන්නේ කීයද? රුපියල් 1641 බෙදනවා 30. හරිද? ඔක මම දැන් මේ ඔයාලට කැල්කියුලේටර් එක තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ගහලා සුළු කරන්න. ඉස්සර 5 150යි 4යි 130යි 210ට 7යි. ඔව් හයිනේ. රුපියල් 54.7යි බින්දුව. ඒ කියන්නේ රුපියල් 54.70ක් වගේ අගයක් තමයි එන්නේ. එතකොට ඒක අපිට රුපියල් 54.70 කියලා ඉල්ලෙක් ගැහුවොත් අපේ උත්තරේ නිවැරදි. එහෙම නැත්නම් ඔයාලා මේක ආසන්න අගයට බටේලා රුපියල් 55යි කියලා දෙන්නත් පුළුවන්. හරිද? දැන් පැහැදිලි නේද? එහෙනම් මේ වගේ ගානක ඔයාලා මුලින්ම ඍජු පිරිවැය හොයන්න ඕනේ. ඍජු පිරිවැය කියලා කියන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය සහ ඍජු ශ්‍රම පිරිවැය කියන දෙක එකතු. ඊළඟට වක්‍ර පිරිවැය කියලා කියන්නේ ජලය සහ විදුලිය සඳහා යන වියදම. මේ ටික ඔක්කොම එකතු කරලා ගත්තම මේ නිෂ්පාදනය සඳහා යන මුළු පිරිවැය හොයන්න පුළුවන්. ඒකක 30ක් සඳහා තමයි අපි මේ මුළු පිරිවැය හෙව්වේ. එක ඒකකයක් සඳහා. එහෙම නැත්නම් එක පාංගෙඩියක් සඳහා අවශ්‍ය පිරිවැය හොයන්න අපිට මේ ආපු මුළු පිරිවැය 30න් බෙදුවා නම් හරි. පැහැදිලි නේද? ඊළඟට අපෙන් 4 වෙනි කොටසෙන් අහනවා ඉහත වියදම ඇස්තමේන්තුව සකස් කිරීමේ වැදගත්කම කුමක්ද? ඉහත වියදම් ඇස්තමේන්තුව සකස් කිරීමේ වැදගත්කම මොකද්ද? අපි මේ වියදම් ඇස්තමේන්තුව සකස් කරන්නේ පාංගෙඩියක මිල තීරණය කරන්න.
පාන් ගෙඩිය රුපියල් 54ද 150ක් වැය වෙනවනම් අපි රුපියල් 40ට පාන් ගෙඩිය විකුණලා හරියන්නේ නැහනේ. එහෙනම් අපි ඊට වඩා වැඩි මුදලකට පාන් ගෙඩිය විකුණන්න ඕන. එහෙනම් මොකද්ද? පාන් ගෙඩියක් සඳහා විකුණුම් මිල තීරණය කරන්න තමයි මේ නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පස්වෙනි කොටසේ පිටි මිශ්‍රණයට පහත ද්‍රව්‍ය එකතු කිරීමේ අරමුණ කුමක්ද? අපි දන්නවා පාන් පිටි හදනකොට පාන් හදනකොට පාන් පිටි මිශ්‍රණයට සීනි සහ ඊස්ට් එකතු කරනවා කියලා මෙතන දීලා තියෙනවනේ. ඇයි අපි මේවා එකතු කරන්නේ? අපි දන්නවා පාන් ගෙඩියක් පිපෙනකොට ඔය සොෆ්ට් ගතිය එහෙම නැත්නම් මෘදු බව එන්නේ පාන් ගෙඩිය තුල මේ ශුද්ධ ජීවී පැසවීම තුලින්. ඒ සඳහා භාවිතා කරන්නේ ඊස්ට් කියන ඒක සෛලික දිලීරය. එහෙනම් මේ ඊස්ට් මොකටද පාවිච්චි වෙන්නේ? පිපීම සඳහා. එහෙනම් සීනි මොකටද? ඊස්ට් වර්ධනය සඳහා මාධ්‍යයක් විදියට. ඊස්ට් වලට උපස්තරයක් විදියට. එහෙම නැත්නම් ඊස්ට් වලට අවශ්‍ය ශක්තිය ලබා ගන්න තමයි සීනි දාන්නේ. එහෙනම් මොකද්ද අපි ලියන්නේ? පැසවීමට උපස්තරයක් ලෙස එහෙම නැත්නම් ඊස්ට් වර්ධනය සඳහා උපස්තරයක් ලෙස මාධ්‍යයක් ලෙස කියන වචන තමයි භාවිතා වෙන්නේ. එතෙන්දී වෙන ක්‍රියාවලිය මම චූට්ටක් ඔයාලට පැහැදිලි කර දෙන්නම් පාන් පිපීමේදී. අපි දන්නවා පාන් පිටි අනනකොට පාන් පිටි වලින් නිපද වෙනවා ග්ලූටන් කියලා ප්‍රෝටීන් එකක් විශේෂ සංයෝගයක්. මේ ග්ලූටන් කියන සංයෝගය හැදෙන්නේ පිටි අනනකොට. පිටි අනලා දැන් ඔයගොල්ලෝ පාන් පිටි මිශ්‍රණය ගොඩ වෙලාවක් අනනවනේ. ඔය අනනකොට ග්ලූටන් කියන එක හොඳට ඇති වෙනවා. මේ ඇති වෙන ග්ලූටන් අතුනාට පස්සේ අපි ඔකට මේ මොනවද ඊස් නුත් දාලානේ යනන්නේ. ඊට පස්සේ අපි මේක පිපෙන්න තියුවම ඊස් ක්‍රියාත්මක වෙනකොට එයා පිටි මේ සීනි වලින් මධ්‍යසාරය සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ මධ්‍යසාරය කාබන් ඩයොක්සයිඩ් ටික පිට වෙන්න ඉඩ ගන්න වුනහම එයාට පිට වෙන්න බෑ මේ මොන ග්ලූටන් වලින් මොකද කරන්නේ? ඇදෙන සුළු බවක් ලබා දීලා ප්‍රත්‍යස්ත බවක් ලබා දෙනවා. සිදුරු හැදෙන්නේ නැහැ. වාතයට පිට වෙන්න ඇදී අවශ්‍ය ඉඩ ලබා දෙනවා. එතකොට පාන් ගෙඩිය ප්‍රමාණයට වඩා පිපීම සිදු වෙනවා. පාන් ගෙඩිය ඇතුලේ කුඩා සිදුරු වගේ ව්‍යුහයන් නැති වෙනවා. අයිනේ ඒකට තමයි මේ ඊස්ට් දාන්නේ පිපීමේ ක්‍රියාවලිය සිදු කරගන්නේ. පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්නට අපි යමු දැන්. ඊ කොටස. පාරිභෝගිකයින්ට යම් වැදගත් තොරතුරු sannivedanaya කිරීම සඳහා ආහාර ලේබල් වල භාවිතා කරන සංකේත කිහිපයක් පහත රූප සටහන් වල දක්වා ඇත. පහත දැක්වෙන එක් එක් සංකේතය මගින් sannivedanaya කරන වැදගත් පණිවුඩ සඳහන් කරන්න. සංකේත තුනක් තියෙනවා. බලමු මේ සංකේත තුනේ මොනවද තියෙන්නේ කියලා. පළවෙනි සංකේතය තියෙනවා මේ වගේ එකක්. ඊට පස්සේ මෙහෙම ඔහොම එකක් දාලා. මොකද මගේ රූපේ පැහැදිලි නෑ. ඔයගලන් ගාව රූප සටහන් තියෙනවනේ. පේනව නේද? මිනිස්සෙක් කුණු කූඩකට මොනවා හරි දානව නේද? ඔය සංකේතයේ ඇසුරු වල තියෙන එකේ අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ කසල නිසි ලෙස බැහැර කරන්න කියලා. ගොඩක් වෙලාවට මේකේ ළමයි කියන්න පුළුවන් කසල කුණු වඳුරට දාන්න එහෙම කියලා නෑ. මේකේ අදහස කසල නිසි ලෙස බැහැර කරන්න. ඊළඟට ආයෙ තියෙනවා මේ වගේ රවුමක් තුල මෙහෙම ධාන්‍ය කරලක් ඇඳලා මේක මෙහෙම කපලා. ධාන්‍ය කරලක් ඇඳලා කපලා තියෙනවා. මේ ඇසුරු මේ සංකේතය ගොඩක් වෙලාවට අපිට හමු වෙලා නැහැ. නමුත් මේක තියෙනවා ග්ලූටන් රහිතයි කියන එකට. අර මම ඔයාලට ග්ලූටන් ගැන කලින් කියා දුන්නානේ. ග්ලූටන් කියලා කියන්නේ පාන් පිටි වල තියෙන විශේෂ සංයෝගයක්. මේ ග්ලූටන් සමහර අයට ඇලර්ජි ආසාත්මික වෙනවා. ඒක නිසා ග්ලූටන් රහිත නිෂ්පාදන වල මේක ගහනවා. එතකොට ග්ලූටන් ඇලර්ජි අයට ආසාත්මික අයට Tamanට හොඳ නෑ කියලා මේ නිෂ්පාදනය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ආයෙ තියෙනවා මෙන්න මේ වගේ එකක්. එතන ඊට පස්සේ මම පහලින් අඳින්නම්. තුන්වෙනි එක තියෙන්නේ මේ අර ඔහොම ඔයාලා දන්නව නේද මේ අර ඊතල ටික අඳින්නේ
මේ සංකේතයෙන් මොකක්ද හඳුන්වන්නේ? මේ සංකේතයෙන් හඳුන්වන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැක කියන එකනේ. ඔයාලා දැකලා ඇති හුඟක් භාණ්ඩවල මේ සංකේත ගහලා තියෙනවා. මේව නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ඇසුරුම් ද්‍රව්‍යයක් කියලා නැත්නම් ද්‍රව්‍යයක් කියලා හඳුන්වන්නේ. එහෙනම් පළවෙනි එකේ තිබ්බේ නිසි ලෙස බැහැර කරන්න, දෙවෙනි එක ග්ලූටන් රහිත නිෂ්පාදනයකි, තුන්වෙනි එක කසල නිසි ලෙස නැහැ. ප්‍රතිචක්‍රීකරණය කළ හැක, කරන්න නෙවෙයි කළ හැක. මේ සංකේත ප්‍රවාහන ඇසුරුම් වල ආහාර ඇසුරුම් වල තියෙන සංකේත ගැන විශේෂ දැනුමක් ඕගලන්ට අවශ්‍ය වෙනවා. ඒවා හොඳින් දකින්න තැන බලන්න මොනවද ඒවයින් කියවෙන්නේ කියලා. ඊළඟට P ප්‍රශ්න P කොටස F කොටස F ආහාර අපමිශ්‍රණය කිරීම පාරිභෝගිකයින්ට දැඩි සෞඛ්‍ය අවදානමක් ඇති කරන ඉතා බරපතල ගැටලුවකි. ශ්‍රී ලංකාවේ ආහාර අපමිශ්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීමට වගකිව යුතු නිලධාරියා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තමයි ආහාර අපමිශ්‍රණ සම්බන්ධ පැමිණිලි බාර ගැනීමේදී වගකිව යුතු වන්නේ. දෙවෙනි කොටස ආහාර ද්‍රව්‍ය අපමිශ්‍රණය කිරීම නිසා ඇතිවන ගැටලු දෙකක් සඳහන් කරන්න. මේ අපමිශ්‍රණය කියලා කියන්නේ මොකද්ද? ආහාරයේ ප්‍රමාණය වැඩි කරගන්න ගුණාත්මය බාර කරනවා, විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කරනවා. කිරි වලට ජලය මිශ්‍ර කරනවා, කහ කුඩු වලට පාන් පිටි මිශ්‍ර කරනවා, අන්න ඒ වගේ ඒවා. ඉතින් මේ ආහාර අපමිශ්‍රණය කිරීමෙන් ලැබෙන සිදුවිය හැකි අවදානම් තත්ත්ව මොනවද? සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ආසාත්මිකතා, ආහාර විෂ වීම වගේ සෞඛ්‍ය ගැටලු. ඒකෙදි පොදු පිළිතුර සෞඛ්‍ය ගැටලු කියන එක තමයි භාවිතා කරන්නේ. ඊළඟට ගුණාත්මක භවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ආහාරයේ ගුණාත්මය බාල වෙන්න පුළුවන්. නිෂ්පාදනය සඳහා නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි දන්නවා මේක අපමිශ්‍රණය කළ ආහාරයක් කියලා හඳුනාගත්තොත් නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. පාරිභෝගිකයාගේ විශ්වාසය paludu වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදකයාට අලාභ සිදු වෙනවා. වෙළඳපොළ අහිමි වෙනවා. අනිත් වැදගත්ම දේ මං කිව්වා වගේම කියපු ඔක්කොගෙම වැදගත්ම දේ පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙනවා. ආයේ නිෂ්පාදනය ගන්න පාරිභෝගිකයා පෙළඹෙන්නේ නැහැ. එතකොට පුතේ තුන්වෙනි ප්‍රශ්නයත් ඉවරයි. අපි හතරවෙනි ප්‍රශ්නයත් මේ ගාම සාකච්ඡා කරමු. 4. පරිණාමකයක් යනු එක් විද්‍යුත් පරිපථයකින් තවත් පරිපථයකට විද්‍යුත් ශක්තිය මාරු කරන උපාංගයකි. මෙහි දැක්වෙන්නේ පරිණාමකයක ප්‍රමාණුරූපී සටහනකි. 1 සිට 4 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මෙම සටහන භාවිතා කරන්න. ඔයාලට දීලා තියෙනවා පරිණාමකයක රූප සටහනක් මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ පරිණාමකයක් තියෙනවා. මේ පරිණාමකයේ මේ පැත්තේ මෙහෙම ඔයගලන්ට පේනවා මෙහෙම කම්බි දඟරේ ගොඩක් වටපට කොටවල් ගානක් තියෙන කම්බි දඟරයක්. මේ පැත්තේ මෙහෙම කම්බි දඟරේ කොටවල් ගාන අඩුයි. හරිද? අපෙන් අහනවා පළවෙනි කොටසේදී මෙම පරිණාමකය මෙය අධිකර පරිණාමකයක්ද අවකර පරිණාමකයක්ද සඳහන් කරන්න. පරිණාමකයක් කියන්නේ මොකද්ද පුතේ? ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි හඳුන්වන පරිණාමකය. අපිට අවශ්‍ය කරන විද්‍යුත් ශක්තියේ වෝල්ටීයතාවය වෙනස් කරන්න තමයි මෙයා භාවිතා කරන්නේ. මේ පැත්තට අපි ප්‍රාථමික දඟරය කියනවා. මේ පැත්තට ද්විතීයික දඟරය කියනවා. ප්‍රාථමික දඟරයට සපයන වෝල්ටීයතාවය නිසා ඒක මේක ප්‍රත්‍යාවර්ත ධාරාවකට විතරයි අපිට ට්‍රාන්ස්ෆෝමර් එකක් එහෙම නැත්නම් පරිණාමකයක් භාවිතා කරන්න පුළුවන්. මේ ආත්මික දඟරය හරහා ගලා යන ප්‍රත්‍යාවර්ත ධාරාව නිසා මේ තියෙන ලෝහ මාධ්‍යය හට ගන්නවා චුම්බක ක්ෂේත්‍රයක්. ඒ චුම්බක ක්ෂේත්‍රයට අනුව මේ ද්විතීයිකයේ වෝල්ටීයතාවයක් හට ගැනීම විද්‍යුත් ධාරාවක් හට ගැනීම තමයි මෙතන සිදු වෙන්නේ. ඉතින් මේකෙදි මේ පොටවල් ගාන අනුව මෙතන තියෙන වෝල්ටීයතාවය සහ මෙතන තියෙන වෝල්ටීයතාවය අතර වෙනස අපිට තීරණය කරන්න පුළුවන්. ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය ප්‍රාථමික දඟරයේ පොටවල් ගාන වැඩි කියන්නේ වෝල්ටීයතාවය වැඩි. ද්විතීයික දඟරයේ පොටවල් ගාන අඩුයි කියන්නේ වෝල්ටීයතාවය අඩුයි. එහෙනම් දරුවනේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන මේ පරිණාමකය අපි හඳුන්වනවා අවකර පරිණාමකයක් කියලා. අවකර පරිණාමකය. හැබැයි මේකේ පොටවල් ගාන අඩු වෙලා ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි වුණා නම් ඒක අධිකර පරිණාමකයක්. මේකට වඩා වෝල්ටීයතාවය වැඩි කරලා දෙනවා.
මෙතන සැපයුම් වෝල්ටේජයට වඩා අඩු වෝල්ටේජතාවයක් තමයි ප්‍රදානය කරන්නේ. ඒ නිසා මේක අවකර පරිණාමකයක්. දෙක මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය අතර ගලා යන ධාරාව පිළිබඳ අදහස් දක්වන්න. හරිද? මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය හරහා ගලා යන ධාරාවේ සම්බන්ධය තමයි අහන්නේ. අපි දන්නවා පුතේ මෙතන ප්‍රාථමික දඟරයේ වෝල්ටේජතාවය වැඩි කියලා කියන්නේ මේ තුලින් ගන්න ධාරාව අඩුයි. ද්විතීයික දඟරයේ වෝල්ටේජතාවය අඩුයි කියන එකේ අදහස ධාරාව වැඩි කියන එක. එහෙනම් මෙතන අහන්නේ ප්‍රාථමික දඟරයේ සහ ද්විතීයික දඟරයේ ගලා යන ධාරාව පිළිබඳ අදහස් දක්වන්න. ප්‍රාථමික දඟරයේ අඩු ධාරාවක් ගලා යන අතර ද්විතීයික දඟරයේ වැඩි ධාරාවක් ගලා යයි. මේ දෙක සංසන්දනය විය යුතුමයි පිළිතුර තුළ. ප්‍රාථමිකයේ වැඩි කියලා ලියලා හරියන්නේ නැහැ. නැත්නම් ප්‍රාථමිකයේ ධාරාව අඩුයි විතරක් තිබ්බොත් හරියන්නේ නැහැ. එහෙනම් ද්විතීයිකයේ වැඩි කියන එක අනිවාර්යයෙන්ම සටහන් වෙනවා. සංසන්දනයක් ඉල්ලන්නේ. එහෙනම් දෙකම සංසන්දනය කරන්න ඕන. හරි නේද? එහෙනම් මොකද්ද අපි ලියන්නේ? ප්‍රාථමික දඟරය තුලින් ගන්න ධාරාවට වඩා වැඩි ධාරාවක් ද්විතීයික දඟරය හරහා ගලා යයි. නැත්නම් ප්‍රාථමික දඟරයේ අඩු ධාරාවක් ගලා යන අතර ද්විතීයික දඟරයේ ඊට වඩා වැඩි ධාරාවක් ගලා යයි කියලා කොහොම හරි මේකට වඩා මේක ධාරාව වැඩි කියලා ඔයගොල්ලෝ සටහන් කරනවා. මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ සහ ද්විතීයික දඟරයේ වෝල්ටේජතාවය ගැන අදහස් දක්වන්න කියලා තුන්වෙනි කොටසෙන් අහන්නේ. මෙතන වෝල්ටේජතාවය වැඩි මෙතන වෝල්ටේජතාවය අඩුයි කියලා මුලින්ම කිව්වනේ. එහෙනම් මොකද්ද? ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරයේ වෝල්ටේජතාවය අඩුයි. නැත්නම් ද්විතීයික දඟරයට වඩා ප්‍රාථමික දඟරයේ වෝල්ටේජතාවය වැඩි. ප්‍රාථමික දඟරයේ කොහොම වුණත් වෝල්ටේජතාවය වැඩි අගයක් කියන නිරූපණය වෙන්න ඕන. ද්විතීයිකයේ අඩු කියලා කියවෙනවා. එතනත් සංසන්දනයක්. දෙක ගැනම අපි සඳහන් කරන්න ඕනේ. 4 මෙවැනි පරිණාමකයක් බහුලව භාවිතා කරන අවස්ථාවක් සඳහන් කරන්න. පුතේ මේකෙදි වෝල්ටේජතාවයේ වැඩි එකක් අඩු බවට පත් වෙන පරිණාමක භාවිතා වෙන තැන් අහන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා වැල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්ස් වල නැත්නම් වැල්ඩින් කරන තැන් වල අපි දන්නවා මේකේ මේ වැල්ඩින් වලදී අපිට අධික ධාරාවක් ඕන තාපය වැඩිපුර ගිනියම් කරගන්න ඕනේ. ඒක නිසා අපි වැල්ඩින් වලදී භාවිතා කරන්නේ වැඩි ධාරාවක් හදාගන්න මේ අවකර පරිණාම. ඊළඟට 33000 වෝල්ටේජතාව ලයින් එකෙන් 230 වෝල්ටේජතාව ලයින් එකට බවට හරවන්නේ අවකර පරිණාමකකින්. ටෙලිෆෝන් චාර්ජර්ස් වල දුරකථන ජංගම දුරකථන චාර්ජර් වල තියෙනවා මේ අවකර පරිණාමකයක්. ඊළඟට අපි දන්නවා පවර් පැක් එක කියලා කම්පියුටරේට හයි කරනකොට ඒක අවකර පරිණාමකයක් පරිගණක වල තියෙනවා. ඔන්න ඔය වලින් උදාහරණ අපිට භාවිතා කරන්න පුළුවන් අවකර පරිණාමක වල. පැහැදිලි නේද? ඊළඟට තියෙන එකත් ඔන්න ළමයි අමාරුම කියපු කොටසක් තියෙන අපි ඒකත් එමිට සාකච්ඡා කරමු. මොකක්ද අහන්නේ බලන්න දුවේ පුතේ ඊළඟට B කොටස. නිවසක වොට් 100 වොට් 75 සහ වොට් 60ක විදුලි බල්බ තුනක් සමාන්තරගත ආකාරයට ප්‍රධාන විදුලි සැපයීමට සම්බන්ධ කර ඇත. ඇති අතර එම එක් එක් විදුලි බල්බයේ දිනකට පැය 5ක් බැගින් දැල්වේ. මීට අමතරව වොට් 50 බැගින් වූ විදුලි පංකා දෙකක් දිනකට පැය 10ක්ද වොට් 1000 බැගින් වූ විදුලි කේතලයක් දිනකට පැය භාගයක්ද භාවිතා කෙරේ. මෙම කාලය පුරාවට විදුලි සැපයීමේ වෝල්ටේජතාවය 220 වෝල්ට්ක නියතව පවතී. මෙතනදී අපි අවබෝධ කරගන්න ඕන විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ වොට් 100 75 50 කියන බල්බ තුන ප්‍රධාන පරිපථයට සමාන්තරගතයි. ඒ කියන්නේ මෙහෙම 220 පරිපථයේ සමාන්තරගතව මේ බල්බ තුන තියෙනවා කියන්නේ 100 75 50 මේ විදිහට තුන් දෙනාම සමාන්තරගතව තියෙනවා. එතකොට මේ තුන් දෙනාටම සැපයන සැපයුම් වෝල්ටේජතාවය වෙන්නේ වෝල්ට් 220. පැහැදිලි නේද? ඒක අවබෝධ කරගන්න. ඊළඟට තව තියෙනවලු වොට් 50 ගානේ ෆෑන් දෙකක් පැය 10ක් වත් වෙනවලු. මේක පැය 5යි. පැය 5ක් මෙයාපත් වෙනවා. මේ දෙක විදුලි පංකා දෙක පැය 10ක් දැල් වෙනවා. ඊළඟට වොට් 1000ක කේතලයක් පැය භාගයක් දැල් වෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි අපිට දීලා තියෙන දත්ත වෝල්ටේජතාව 220යි කියලා දීලා තියෙනවා. පළවෙනි කොටස විදුලි කේතලයේ ක්‍රියාත්මක වෙන විට
එය හරහා ගලා යන ධාරාව ගණනය කරන්න. විදුලි කේතලය වොට් 1000යි. මේ වොට් 1000 විදුලි කේතය හරහා වෝල්ටීයතාවය 220යි. අපෙන් අහනවා මේකේ ධාරාව කීයද? හරිද? ඉතින් මේකට දාන්න ඕන සමීකරණය මොකද්ද? ටග් ගාලා මතක් වෙන්න ඕන. වොට් වලින් කියන්නේ ශ්‍රමතාවය, වෝල්ටීයතාවය සහ ධාරාව අතර සම්බන්ධතාවය. අපි දන්න සරලම එක P සමානයි P I. ලකුණු ලබා දීමේදී මෙතෙන්ට එක ලකුණු. ඊට පස්සේ අපි මේකට අගයන් ආදේශ කරමු. P කියලා කියන්නේ වොට් 1000යි. V කියලා කියන්නේ 220යි වෝල්ට්. වැඩි කිරීමයි. මෙතෙන්ට එකයි. මේක සුළු කරන්න පුතේ I තනි කරගන්නවා කියන්නේ දෙපැත්තම 220ෙන් බෙදන්න ඕනනේ. එතකොට එනවා මෙතන 100 බෙදීම 22යි ඇම්පියර් සමාන වෙනවා ධාරාවට. අපි 100 බෙදමු 22 වන්න සුළු කරමු 100 බෙදීම 22. 22 ඒවා 4ක් 88යි. මෙතන 10න් 8ක් 2යි 9න් 8ක් 1යි 12යි දශම ස්ථානයේ තියලා බිඳුවක් ගනිමු. එතකොට 5යි. 5 සරක් 2 10න් බිඳුවයි එකක් ඉතිරි 5 සරක් 2 10යි 1යි 11යි. අඩු කරන්නේ බිඳුවයි දෙකෙන් එකක් 1යි එකෙන් එකක් බිඳුවයිනේ මෙතෙන්ට ඕනේ. ඊළඟ තව බිඳුවක් ගනිමු අපි. තව දශම ස්ථානය 100. එතකොට 100ට ඉස්සෙල්ලා ආවෙත් 4මනේ. එහෙනම් මෙතෙන්ට 4 දාමු. කීයද එහෙනම් එන්නේ? 4.54. එහෙනම් ධාරාව I සමානයි 4.54 ඇම්පියර්. මං කිව්වා මෙතෙන්ට ලකුණක් දුන්නා. ආදේශයට ලකුණක් දුන්නා. මෙතන පිළිතුරට ලකුණු 2යි. ඒකකේ නැත්තම් එතනත් 1 ලකුණු. නිවැරදි ඒකකයේ සමග පිළිතුරට ලකුණු 2යි. ලකුණු 4ක් මේක ගානකට දුන්නා. ඉතින් පුතේ මෙතෙන්දි බලන්න බොහොම සරල ගානක්. දැක්ක ගමන් බය වෙන්න එපා ඉලෙක්ට්‍රොනික්ස් වලට. අපිට තියෙන සමීකරණ කීපයයි ඔය ටිකෙන් යන්නේ V සමානයි IR, P සමානයි VI, E සමානයි PT. ඔය සමීකරණ තුන තමයි හැමතැනම අපි කරකවන්නේ. ඉතින් මෙතන මේ P සමානයි VI දාන්න තිබ්බේ. බලන්න පුතේ දෙවෙනි කොටසේ අහනවා විදුලි බල්බ 3 දිනකදී උපයෝගී කරගන්නා ශක්තිය කොපමණද කියලා. අපි දන්නවා ශක්තිය හොයන්න පාවිච්චි කරන්නේ E සමානයි PT කියන සමීකරණයනේ. එතකොට මෙතන P කියන්නේ ශ්‍රමතාවය, T කියන්නේ කාලය. ඒ කියන්නේ මේ බල්බ 3 දැල් වෙලා තියෙන කාලයෙන් ඒ බල්බ 3 ශ්‍රමතාවයන්ගේ එකතුව ගුණ කරන්න ඕන. අපි ආදේශ කරමු එක බල්බයක් වොට් 100යි එකතු කරනවා දෙවෙනි එක 75යි එකතු කරනවා 60යි වැඩි කරනවා පැය 5යි බලන්න එතකොට එනවා මෙතනට 5යි 6 7 13න් 3යි එකක් ඉතුරු 2යි 235යි වෝට් වැඩි කිරීම 5යි පැය. හරි නේද? දැන් අපි මේක ගුණ කරමු. 5 5 25න් 5යි දෙකක් ඉතුරුයි 5 3 15යි 2යි 17න් 7යි එකක් ඉතුරුයි 5 2 10යි 1යි 11යි. ඒකකය මේ දෙක එකතුව වොට් පැය. අපි දන්නවා සාමාන්‍ය විදුලි ඒකක තියන්නේ කිලෝවොට් පැය වලින්නේ. එහෙනම් මේක 1000න් බෙදලා ඔයාලට පුළුවන් මේක 1.1යි 7යි 5යි කිලෝවොට් පැය කියලා ලියන්න. මේකත් නිවැරදි. ඔයාලා මේක හදුවත් හරි වැරදි නැහැ. නමුත් මෙතෙන්ට එනකන් අපිට හදන්න පුළුවන්. එතෙන්දිත් මෙතෙන්ට එක ලකුණයි මෙතෙන්ට එක ලකුණයි ඒකකයේ සමග නිවැරදි පිළිතුරට ලකුණු 2යි. මේ සුළු කිරීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ මේක තව කෙනෙක් තව විදිහකට හදන්න පුළුවන්. ඒ මොකද්ද? වොට් කියලා කියන්නේ තත්පරයේ ජූල්නේ. ඒක නිසා මෙතෙන්ට තත්පර වලින් ඒකකයේ ආදේශ කරන්නත් පුළුවන්. එහෙම හදුවොත් මොකද වෙන්නේ කියලාත් අපි හදලා බලමු. මොකද මේ ක්‍රම දෙකටම නිවැරදි පිළිතුර කියලා ලකුණු දුන්නා. හරි. ශ්‍රමතාවය යන්නේනවා වොට් 100 ධන 75යි වොට් ධන 60යි වොට්. වැඩි කරන්න ඕන පැය 5න්. පැය 5කට තත්පර 3600යි පැයකට වැඩි වෙනවා 5. හරිද? එතකොට මේක සුළු කරන්න මෙතෙන්ට එනවා 235යි වොට් වැඩි කරනවා
බිඳුවයි 6 වරක් 5 30 බිඳුවයි 3 උපතුරු 5 වරක් 3 15යි 3යි 18යි. 18 1000න් ගුණ වෙනවා නේද? ඔව් 18 1000න් ගුණ වෙනවා තලවල. මේ තප්පර වලට තප්පර කියන සම ඒකකේ කැපිලා යනවා. ඊට පස්සේ මේ දෙක ගුණ කරන්න බිඳුවයි 235 18. 8 වරක් 5 40න් බිඳුවයි 4යි. 8 වරක් 3 24යි 4යි 28යි. 2යි. 8 වරක් 2 16යි 2යි 18යි. එක් වරක් ගුණ කරාම මෙහෙම වෙන්නේ බිඳුවයි 8යි 5යි 13න් 3යි. එකක් ඉතිරි 8යි 4යි 12න් 2යි එකක් ඉතිරි 4යි. 4230යි බිංදු 3ක් එනවා මේ එන්නේ ජූල්. මේ එන්නේ ජූල්. එහෙනම් පුතේ මේකත් අපිට බෙදන්න පුළුවන් 1000න්. බෙදලා කිලෝ ජූල් වලට ශක්ති ප්‍රමාණය කියන්න පුළුවන් 1යි 2යි 3යි. කීයද 4230යි කිලෝ ජූල් කියලා ඒකකේ වෙනස් වෙනවා. මේ ක්‍රමයට හැදුවත් හරි එතෙන්දි එක ලකුණයි මෙතෙන්ට එක ලකුණයි අවසාන පිළිතුරට ලකුණු දෙකයි ලබා දුන්නේ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න පුතේ තුන්වෙනි කොටස. විදුලි පංකා දෙක දිනකදී උපයෝගී කරගන්නා ශක්තිය කොපමණද? විදුලි පංකා දෙක. එක විදුලි පංකාවක් අපිට දුන්නේ වොට් 50 ගානේ විදුලි පංකා දෙකක් නේ පැය 10ක් දුවන්නේ දෙයක්. විදුලි පංකාවක් වොට් 50යි. ඒ වගේ දෙකක් තියෙනවා. පැය 10ක් දැල් වෙනවා. අවශ්‍ය ශක්තිය අහන්නේ. එහෙනම් මොකක්ද ඒකටත් එන්න ඕන? E සමානයි PT. ඒකත් අර දෙ විදිහටම හදාන්න පුළුවන්. P කියලා කියන්නේ 50 වැඩි කිරීම 2යි වොට්. T කියලා කියන්නේ පැය 10යි. එතකොට එනවා මට මෙතෙන්ට කීයක් කියලාද? 50 දෙකක් කියන්නේ 100යි. වැඩි කරනවා 10න් වොට් පැය. එතකොට එනවා 1000යි වොට් පැය කියලා. එහෙම නැත්නම් 1යි කිලෝවොට් පැය කියලා. ඒ විදිහට මාළට මෙතන ආදේශ කරන්න පුළුවන් 50 වැඩි කිරීම 2යි වොට් පැය 3600 ඒවා පැය 10 තප්පර වලට හරවනවා 3600 වැඩි කිරීම 10 කියලා. එතකොට මෙතන එන්නේ කීයද? 100 ගුණ කිරීම 3600යි තව බිඳුවක්. එන්නේ ජූල් වලින්. ඔන්න ජූල් මෙච්චර ප්‍රමාණයක් එනවා. අපිට මේක කිලෝ ජූල් කරන්න පුළුවන් 1000න් බෙදලා. කීයද එහෙනම් 3600යි කිලෝ ජූල්. මේ පිළිතුරු දෙකම නිවැරදි දෙවත් වෙනවා. මේකෙදි සමීකරණයට එක ලකුණයි ආදේශයට ලකුණයි ඒකකයේ සමග නිවැරදි පිළිතුරට ලකුණු දෙකයි. මෙතෙන්ටත් ඒ විදියයි. මේ ක්‍රම දෙකටම ඔයාලට මේ ගාන හදන්න පුළුවන් ශක්තිය හොයන ක්‍රම දෙක නිසා. පැහැදිලි නේද? හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසෙත් අහන්නේ මේ වගේ එකක්. අපි ඒක නිසා ඉර ඉතුරු කරලා මකමු. ඊළඟ කොටසේ අපෙන් අහනවා විදුලි කේතලය දිනකට උපයෝගී කරගන්නා ශක්තිය කොපමණද? විදුලි කේතලය වොට් 1000ක් පැය භාගයක් නේ දැල් වෙනවා කියලා තිබ්බේ. එහෙනම් එතෙන්දි E සමානයි PT. P කියන්නේ වොට් 1000යි වැඩි කරනවා කාලය පැය භාගය. එහෙනම් කීයද දෙන්නේ? 500යි වොට් පැය. එහෙනම් නැත්තම් 0.5යි කිලෝ වොට් පැය. මේ 1000න් බෙදලා ගත්තේ ඒක ඔයාලා දන්නවනේ කිලෝ කරන්න. මේ පිළිතුරු දෙකම හරි. මෙතෙන්ට එකයි මෙතෙන්ට එක ලකුණයි අවසාන පිළිතුරට ලකුණු දෙකයි. අපිට ඒ වගේම මෙතනත් පුතේ තප්පර වලින් ආදේශ කරන්න පුළුවන්. E සමානයි PT E සමානයි 1000 ගුණ කිරීම 3600 වැඩි කිරීම භාගය. මොකද පැය භාගයයිනේ. පැය භාගයක් නිසා. ඒතකොට 3600 බෙදුවම දෙකෙන් 1800යි. වැඩි කරනවා ඒක 1000න්. එනවා අපිට ජූල් 18 ලක්ෂයක්. ඒක 1000න් බෙදමු. එතකොට එනවා 1800යි කිලෝ ජූල් කියලා.
මේ පිළිතුරු දෙකම නිවැරදි. අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ සමීකරණයට ලකුණයි ආදේශයට ලකුණයි අවසාන පිළිතුර ඒකකයේ සමග ලකුණු දෙකයි. හරි. තව එක ගානක් තියෙනවා. අපි ඒකත් බලමු. ඊට පස්සේ කියනවා ජුනි මාසයේ මෙම නිවසේ සියලුම විදුලි උපකරණ මගින් උපයෝගී කර ගන්නා ලද මුළු ශක්තිය කිලෝවොට් පැය වලින් කොපමණද? බලන්න එතෙන්දී බල්බ් දෙකක් තිබුණා. බල්බ් තුන. බල්බ් තුන පැය 5 ගානේ දැල්ුණාම එයාලට ශක්තිය වැය වුණා කිලෝවොට් පැය වලින් අපි හදුවම 1.175 කිලෝවොට් පැය. ඊට පස්සේ වොට් 100 නෑ වොට් 50 විදුලි පංකා දෙක තිබ්බනේ. ෆෑන් දෙකට ගියා අපිට 1 කිලෝවොට් නේද? කිලෝවොට් පැය එකක් ගියා. ඊළඟට කේතලයට අපිට ආව 0.5 කිලෝවොට් පැය කියලා. මේ ඔක්කොම එක දවසකට පැය 24කට වැය වෙච්ච ප්‍රමාණය තමයි මේ හෙව්වේ. එහෙනම් අපි බලමු දිනකට මුළු ප්‍රමාණය කොච්චරද කියලා එකතු කරලා. අපිට එනවා මෙතන 5යි 7යි 5යි 1යි 6යි 2යි. එහෙනම් එනවා එක දවසකට කිලෝවොට් පැය 2.6යි 7යි 5ක් අපි වැය කරනවා. අපෙන් අහනවා ජුනි මාසය සඳහා. ජුනි මාසයේ දින 30ක් තියෙනවා. එහෙනම් දින 30ට කොහොමද හොයන්නේ? 2.6යි 7යි 5 කිලෝවොට් පැය ගුණ කරනවා 30. මම මේ පැත්තට ගුණ කරන ඕගලන්ට පෙන්නන්න ලේසි නිසා 3 වරක් 5 15න් 5යි එකක් ඉතුරුයි 4 වරක් 3 21යි 22යි දෙකක් ඉතුරුයි 8 වරක් 3 18යි 2යි 20යි දෙකක් ඉතුරුයි 3 වරක් 2 6යි 2යි 8යි දශම ස්ථාන 3යිනේ 1යි 2යි 3යි පිළිතුර එනවා කිලෝවොට් පැය 86.25ක් අපි එක මාසයකදී වැය කරනවා. ජුනි මාසය සඳහා මුළු ඒකක 86.25යි බිඳුවක් වැය වුණා. ඊළඟට අපෙන් ඊළඟ කොටසේ අහනවා විදුලි වියදම ඒකකයක් සඳහා කිලෝවොට් පැය එකක් සඳහා රුපියල් 9ක් වන්නේ නම් මෙම නිවසේ ජුනි මාසයේ විදුලි බිල කොපමණද? ඒකකයකට රුපියල් 9යි නම් මෙන්න මේ ඒකක 86.25ට කොච්චර වැය වෙනවද කියලායි අහන්නේ. එහෙනම් අපි ඒකත් හදමු. මාසයකට වියදම සමානයි 80.25යි බිඳුව ගුණ කරන්න ඕනේ රුපියල් 9යි. හරිද? බලන්න. බිඳුවයි 9 වරක් 5 45න් 5යි 4ක් ඉතුරුයි 9 වරක් 2 18යි 4යි 22න් 2යි 9 වරක් බිඳුවයි 2යි 8 වරක් 8 64 8 වරක් 9 72යි. දශම ස්ථාන 3ක් එන්න ඕනනේ. ඔන්න තියුවා. එහෙනම් කීය දෙන්නේ බිල? රුපියල් 722යි සත 25ක් තමයි මේ මිනිස්යාගේ නැත්නම් මේ නිවසේ ජුනි මාසයේ සඳහා මුළු විදුලි බිල වෙන්නේ. ඉතින් පුතේ මේ ගාන කලබල වෙන්නේ නැතුව පියවරෙන් පියවර හැදුවා නම් බොහොම පහසු ගානක්. මම ඒකයි කිව්වා අපි බය වෙන නමුත් පහසු ගානක් තමයි මේක. හරි ඊළඟ කොටසට අපි යමු. ඊළඟ C කොටස කේන්ද්‍රාපසාරී පොම්පයක සුමට ක්‍රියාකාරීත්වය සඳහා එම ජල පොම්පය ස්ථාපනය කිරීමට පෙර එහි සම්පූර්ණ හිස තීරණය කිරීම වැදගත් වේ. අපි දන්නවා කේන්ද්‍රාපසාරී පොම්පයකින් ජලය ඔසවන්න භාවිතා කරනකොට ඒ අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය පොම්පේ ප්‍රමාණය තීරණය කරන්න අපි මුළු හිස නැත්නම් මුළු ස්ථිතික හිස තීරණය කරනවා. ඉතින් අපෙන් අහනවා පළවෙනි කොටසේදී කේන්ද්‍රාපසාරී ජල පොම්පයක සම්පූර්ණ හිස තීරණය කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු තුනක් ලයිස්තුගත කරන්න. අපි දන්නවා කේන්ද්‍රාපසාරී පොම්පයක්
අපි මෙහෙම සවි කරාම මේ තියෙන ජල ප්‍රභවය ජල මට්ටම මේ චූෂණ නලය මේ පොම්පය මේ පිට විසර්ජන නලය මේ ටැංකිය මෙහෙම ගත්තොත් මුළු හිස කියලා කියන්නේ මෙන්න මේ ඔසවන මුළු උසයි දැන් ජල මට්ටම දක්වා උසනේ ඕක ගායනය කරනකොට අපිට මේ උස අවශ්‍ය වෙනවා අපි මේකට කියනවා චූෂණ හිස කියලා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ උස අපි ඒකට කියනවා විසර්ජන හිස කියලා. දුවේ පුතේ මේ චූෂණ හිසයි විසර්ජන හිසයි තමයි මුළු හිසේ මෙහෙවීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඊට අමතරව තව දෙයක් තියෙනවා මතකයි නේද ඔයාලට ඝර්ෂණ හිස මේ නල පද්ධතිය තුළින් ජලය ගමන් කිරීම නිසා ජලයට විරුද්ධව නලය තුළින් ඇතිවන මේ ප්‍රතිරෝධී බලය එහෙම නැත්නම් ඝර්ෂණ බලය නිසා ඔසවන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. අන්නේ ප්‍රමාණයට අපි ඝර්ෂණ හිස කියලා කියනවා. එහෙනම් මුළු හිස ගායනය කරනකොට අපි ගන්නේ මොකද්ද? මුළු හිස සමානයි චූෂණ හිස ධන විසර්ජන හිස ධන ඝර්ෂණ හිස කියලා. එහෙනම් මුළු හිස සැවීමේදී වැදගත් වෙන ප්‍රධාන සාධක තුන අවධානය යොමු කළ යුතු ප්‍රධාන සාධක තුන වෙන්නේ චූෂණ හිස, විසර්ජන හිස සහ ඝර්ෂණ හිස. මෙතන පිළිතුර වෙන්න ඕනේ එහෙනම් චූෂණ හිස, විසර්ජන හිස සහ ඝර්ෂණ හිස. ඊළඟට ඒකේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා ගිල්විය හැකි ජල පොම්ප භාවිතා කරන විට ඉහත සඳහන් කරුණු අතරින් වඩාත්ම තීරණාත්මක වන්නේ කුමක්ද? මේ තියෙන ජල පෘෂ්ඨයට වඩා ඉහළින් හයි කරපු පොම්පයක් නේ. අපි ගිල්ලුම් පොම්පයක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා අහනවා. ගිල් වල පොම්පයක් කියන්නේ මොකද්ද? ඒකෙදි අපි පොම්පය තියන්නේ කොහෙද? ජල ප්‍රභවය තුල. මෙහෙම ජල ප්‍රභවය තියෙනවා නම් ජල ප්‍රභවය ජල මට්ටම මෙහෙමනම් පොම්පය අපි මෙතන ස්ථාපනය කරනවා. එතකොට විසර්ජන හිස කියන්නේ මෙන්න මේක. පොම්පය මෙතන ඉඳන් තියෙන උස. චූෂණ හිස කියලා කියන්නේ මේ ටික. එතකොට මේ විදිහට පොම්පේ ජල ප්‍රභවය තුල තියෙන අවස්ථාවකදී මෙතන තීරණාත්මක වෙන්නේ මේ විසර්ජන හිස. මොකද ඒක තමයි විශාලම වෙන්නේ. මුළු හිසත් මේ විසර්ජන හිසට වඩා අඩු වෙනවනේ. මොකද මුළු හිස කියලා කියන්නේ චූෂණ හිස අඩු කරාම එන අගේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ විසර්ජන හිස කියන එක. ඊළඟට අපි යමු D කොටසට. මේ D කොටස තියෙන්නේ එන්ජින් හා සම්බන්ධ ප්‍රශ්න ටිකක් අපි ඒක බලමු. බලන්න D කොටස. එන්ජිමක් යනු ඉන්ධන වල අඩංගු ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීමට නිර්මාණය කර ඇති යාන්ත්‍රිකී. එන්ජිමක පහත් සඳහන් එක් උපාංගයේ ප්‍රධාන කාර්යය සඳහන් කරන්න. අපි දන්නවා ගොඩනැගිලි කටයුතු ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය ශක්තිය උත්පාදනය කරන ඒකකයක් විදිහට මේ එන්ජිම හඳුන්වන්න පුළුවන්. එතෙන්දී එන්ජිමේ ප්‍රධාන කොටස් ටිකක් දීලා තියෙනවා. අපෙන් අහනවා ඒකට අදාළ ප්‍රධාන කාර්යය මොකක්ද කියලා. පළවෙනි එක පිස්ටනය. අපි දන්නවා පිස්ටනය කියලා කියන්නේ මේ වගේ එකක් නේ. මෙන්න මේක තමයි පිස්ටනය කියන්නේ. මේ තියෙන්නේ පිස්ටන් කුටීරය සිලින්ඩරයක් සිලින්ඩරයක් ගත්තම මේ සිලින්ඩරේ පිස්ටනය කියලා කියන්නේ මේ කොටස. මේකෙන් මොකද කරන්නේ? දහන ක්‍රියාවලියට ආධාර කරනවා. එහෙමත් නැත්නම් ඉන්ධන වායු මිශ්‍රණය සම්පීඩනය කිරීම සිදු කරනවා. ඔයාලගේ පිළිතුරේ ඔය ප්‍රකාශ දෙකෙන් එකක් තමයි තියෙන්න ඕන පිස්ටනයට. ඉන්ධන හෝ වායු මිශ්‍රණය සම්පීඩනය කිරීම, දහන ක්‍රියාවලියට ආධාර කිරීම, තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට හැරවීම කියන උත්තර තුනෙන් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. දෙක වකටි දණ්ඩ. අපි මේ වකටි දණ්ඩ කියන එක අහලා නැහැ. හැබැයි වරහන් ඇතුලේ දාලා තිනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් කියලා. එහෙනම් මොකද්ද මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් කියන්නේ? දඟර කඳ කියන එකම තමයි. වකටි දණ්ඩ කියලා කියන්නේ දඟර කඳ කියන එක. දඟර කඳේ මොකද්ද කරන්නේ? මේ පිස්ටන් එක දණ්ඩ ගිහිලා සයි වෙන්නේ මෙතනින් දඟර කඳට. මේ දඟර කඳ මගින් තමයි පිස්ටන් එකේ මේ සිරස් බලය නැත්නම් මේ පිස්ටන් එකේ ඉහළ පහළ යන බලය ඇඹරුම් බලයක් කැරකුම් ශක්තියක් බවට පත් කිරීම සිදු කරන්නේ මේ වකැඩි දණ්ඩ හේවත් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක දඟර කඳ මගින්. එතකොට අපි මේක ලියන්න පුළුවන්
මේ තියෙන රේඛීය චලනය වෘත්තාකාර චලනයක්. එහෙම නැත්නම් ඇඹරුම් ශක්තියක් බවට භ්‍රමණ චලනයක් බවට පත් කිරීම. වෘත්තාකාර චලනය භ්‍රමණ චලනයක් බවට පත් කිරීම තමයි මේ වකටි දණ්ඩ. එහෙම නැත්නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් දඟර කඳේ කාර්ය වෙන්නේ. තුන්වෙනි එක කැමි දණ්ඩ. හෙවත් කෑම් ෂාෆ්ට්. මේ කැමි දණ්ඩ මගින් මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙන මේ පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙන චූෂණ කපාටය සහ පිටාර කපාටය කියන දෙකත් එක්ක තමයි මේ කැමි දණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. කැමි දණ්ඩ මගින් තමයි අවශ්‍ය වෙලාවට නිවැරදි වෙලාවට මේ පිස්ටන් විවෘත කිරීම සහ වැසීම තීරණය කරන්නේ. එහෙනම් මොකද කියන්නේ? පිස්ටන් වැසීම සහ ඇරීම තීරණය කරනවා. නැත්නම් පිස්ටන් වල ඇරීම සහ වැසීම සිදු කිරීම තමයි මේ කැමි දණ්ඩේ කාර්ය වෙන්නේ. ඊළඟ දෙවෙනි කොටස අහනවා බහු සිලින්ඩර් එන්ජින් හා සසඳන විට තලි සිලින්ඩර් එන්ජින් වල විශාල ජවරෝධයක් සහිත වීමට හේතුව සඳහන් කරන්න. බහු සිලින්ඩර් එන්ජින් කියන්නේ මේ වගේ සිලින්ඩර් කීපයක් තියෙනවා. ගොඩක් වෙලාවට 4ක්. ඒත් සමහර එන්ජින් තියෙනවා එක සිලින්ඩරයකින් විතරක් වැඩ කරන. හැබැයි ඒ එන්ජින් වල විශාල ජවරෝධයක් තියෙනවා. හේතුව තමයි මේ එන්ජින් එකේ සිලින්ඩර් ගොඩක් තියෙනකොට හැම පාරකදීම එක බලපාරක් ක්‍රියාත්මක කරනවා. හැම පාරම ශක්තිය නිපදවනවා. එතකොට මේකේ හැම පහරකටම ශක්තිය නිපදවනවා. මොකද එකක දහන පහර වෙනකොට අනිත් එක අනිත් අවස්ථා තුනේ ඉන්නේ. ඒකට හැම අවස්ථාවකදීම එකක දහන පහරක් ක්‍රියාත්මක වෙනවා. හැම අවස්ථාවකදීම බලය නිපදවනවා බහු සිලින්ඩර් එන්ජින් වල. හැබැයි එක සිලින්ඩරයක් තියෙනවා නම් පහර 4කට සැරයක් තමයි බලය නිපද වෙන්නේ. එතකොට එහෙනම් මේ වාහනේ අඛණ්ඩව දුවන්න ඕන නම් මේ එන්ජිම අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න ඕන නම් බලය ගබඩා කරලා අඛණ්ඩව ලබා දෙන ඒකකයක් තියෙන්න ඕන. ඒ සඳහා තමයි විශාල ජවරෝධයක් භාවිතා කරන්නේ. එහෙනම් මොකද්ද මෙතන කරන්නේ? බල සම්ප්‍රේෂණය ඒකාකාරීව සිදු කරනවා. ඒ වගේම ශක්තිය ඒකාකාරීව සැපයීම සඳහා එන්ජිමේ සිට යන්ත්‍රයට බලය සුමටව ලබා දීම මේ ජවරෝධයෙන් කරනවා. මොකද මේ තනි සිලින්ඩරයේ ජවරෝධයට සම්බන්ධ වුණාම මේ විශාල ජවරෝධයෙන් මොකද කරන්නේ? විශාල ජවරෝධයේ මේ බලය ගබඩා කරගෙන තියාගෙන ඉඳලා දිගටම දෙනවා ඊළඟ බලපහරේදී ශක්තිය ලැබෙන තාක්කල්. තුන්වෙනි කොටස එන්ජිමක සිසිලන පද්ධතියේ පහත් සඳහන් එක් උපාංග ප්‍රධාන කාර්ය සඳහන් කරන්නේ. එන්ජිමක සිසිලන පද්ධතිය අපි දන්නවා එන්ජිමක විශේෂයෙන්ම සිසිලන පද්ධතියක් තියෙනවා. මේ සිසිලන පද්ධතිය මගින් මොකද කරන්නේ? ප්‍රධාන වශයෙන්ම එන්ජිම සිසිල් කිරීම නෙවෙයි කරන්නේ. එන්ජිම වඩා කාර්යක්ෂම උෂ්ණත්ව පරාසයක රඳවා තබා ගැනීම. එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයක පවත්වා ගැනීම. එතකොට මේ තාපපාලක කපාට තමයි ප්‍රධාන වශයෙන්ම මේ දේ කරන්නේ. එන්ජිමේ උපරිම කාර්යක්ෂමතාවයේ ඇතිවන උෂ්ණත්වයක එන්ජිම පවත්වා ගැනීම, උෂ්ණත්වය පාලනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම තාපපාලක කපාටේ කාර්යය වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා රේඩියේටර් මූඩිය. රේඩියේටරේ කියන්නේ විකිරකය කියලා ඉස්සරහා තියෙන්නේ. ඒ කියන්නේ එන්ජිම සිසිල් කරන්න යන වතුර ටික නැත්නම් කූලන්ට් එක එන්ජිමේ තාපය උරාගෙන ආවයින් පස්සේ මේ රේඩියේටර් හරහා ගමන් කරනකොට තමයි ඒක සිසිල් වෙන්නේ. මෙතන රේඩියේටර් මූඩිය ගැන අහන්නේ. රේඩියේටර් මූඩිය වගින් හොඳට පියන වහලා තියෙනකොට මේ රත් වුණාට වාතය මේ වාෂ්ප වෙලා යන්න බෑ. එතකොට පීඩනය වැඩි වෙලානේ තියෙන්නේ. එහෙනම් මේකේ තාපාංකය වැඩි කරනවා. ජලය කුමාරය බවට පත් වෙන උෂ්ණත්වය වැඩි කිරීමක් ඇති කරනවා. ඒ වගේම පීඩනයක් පවත්වා ගැනීම, පීඩනය වැඩි කිරීමක් මේ රේඩියේටර් මූඩිය මගින් සිදු කරනවා. තුන්වෙනි එක රේඩියේටර් පංකාව. රේඩියේටර් පංකාව කියලා කියන්නේ දැන් මෙහෙම රේඩියේටරේ තියෙනවා නම් ඊට ඉස්සරහින් මෙතන ෆෑන් එකක් තියෙනවා. මේ ෆෑන් එකකින් ඇතුළට තමයි හුලං දාලා අදින්නේ. ඔයගලගේ වාහනේ ඉස්සරහට සිදුරු කියන එක අතර මේ වගේ ෆෑන් එකක් තියෙනවා. මේ ෆෑන් එකෙන් මෙහාට හුලඟ අදිනවා රේඩියේටරය හරහා සුළං ධාරාවක් ගමන් කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එන්ජිමේ ගිහිල්ලා රත් වෙලා ආපු ජලය ටික සිසිල් කිරීම. එහෙම නැත්නම් එන්ජිම සිසිල් කිරීමේදී තාපය උරාගත් ජලයේ උෂ්ණත්වය පහළ දැමීම තමයි මේ රේඩියේටර් පංකාව මගින් සිදු කරන්නේ. ඉතින් දරුවනේ 2021 වර්ෂයේ BST පේපර් එකට ආවේ ඔන්න ඔය ව්‍යුහගත රචන ප්‍රශ්න 4. ඔය ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 ගොඩාක් අමාරුයි කියලා තමයි ලියද්දි ඔයගොල්ලන්ට හිතුනේ. හැබැයි මේවා අමාරු ප්‍රශ්න නෙවෙයි. අපි මග අරපු අපි වැදගත් නොවේ කියලා හිතන කොටස් හිතපු හරියෙන් තමයි වැඩිපුර ප්‍රශ්න ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් පුතේ ඒක නිසා
මේ BSc සිලබස් එක තුල තියෙන හැම කරුණක්ම වැදගත්. හැම දෙයක් ගැනම අවධානයෙන් පාඩම් කරන්න. එතකොට ඔයාලට බොහොම පහසුවෙන් මේ විභාගයේ ජය ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පුතේ ව්‍යුහගත රචනා ටික අපි කතා කරලා ඉවරයි. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවෙන් නැවත හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.